ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ පක්ෂ මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන නලින්ද ජයතිස් සහෝදරයා වසන්ත සමරසිංහ සහෝදරයා ලක්ෂ්මන් නිකුණාරච්චි සහෝදරයා ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් අපේ මාධ්‍යවේදී හිතවතුන් හිතවතියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි පහුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙර ප්‍රධානම සාකච්ඡාව බවට පත් වෙලා තිබුණේ අපේ රටේ දූෂණය සහ දූෂිතයන් පිළිබඳව. අධිවේගී මාර්ග වලින් දූෂණය සිදුුනේ කොහොමද? ආණ්ඩුවේ ඉඩම් පෞද්ගලික සමාගම් වෙත ලබා දෙනකොට හොරකම් කරලා තිබෙන්නේ කොහොමද? භාණ්ඩාගාරයේ ධනය තමන්ගේ ගිණුම් වලට ගත්තේ කොහොමද? යම් මිලදී ගැනීම් වලදී තමන්ට හිතකර වෙන පරිදි මිලදී ගැනීම් කරේ කොහොමද? ඉනේ දූෂිතයන් පිළිබඳව තමයි අපි ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙර කතා කරේ. හැබැයි ජනවාරි මාසයේ 8 වෙනිදාගෙන් පස්සේ ප්‍රධානම සාකච්ඡාවට බවට පත් වුණේ ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙර දූෂිතයන් ජනවාරි මාසයේ 8 වෙනිදාගෙන් පසුව සාකච්ඡාවට බවට පත් වුණා දූෂිතයන්ගේ ආරක්ෂකයන් පිළිබඳව. හැබැයි මේ වෙනකොට සාකච්ඡාව මොකක්ද? පැරණි දූෂිතයන්, නව දූෂිතයන් හා දෙගොල්ලන්ගේම ආරක්ෂකයන්. ඒකෙන් දැන් සිද්ධ වෙලා තිබෙනවා. ජනවාරි මාසයේ 8ට පෙර දූෂිතයන්, ජනවාරි මාසයේ 8න් පසු දූෂිතයන් සහ මේ දෙගොල්ලන්ගේම ආරක්ෂකයන් පිළිබඳව අද සමාජයේ සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තිබෙනවා, කතා බහ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එයි මේ දූෂණයන් පිළිබඳ මාතෘකාව මේ තරම් ප්‍රබල මාතෘකාවක් වෙන්නේ ඇයි? ඇයි ඒක සමාජයේ අවධානය යොමු කරන සාදේශපාලන ව්‍යාපාරයකට අපි මේ තරම් ප්‍රබල ලෙස මේ දූෂණය දූෂිතයන් පිළිබඳ සාකච්ඡාව කරලියට ගින්නේ ඇයි? මෙය සිරිපාලගේ වත්ති පොල් සුමනපාල කැඩුවා වගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒවත් ප්‍රශ්න තමයි. හැබැයි ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඉඩම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇල්ලුවා වගේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ඇල්ලුවා නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට පුළුවන් පොලිසියට යන්න. එහෙම නැත්නම් උඹ අල්ලපු එකේ තියාගනින් කියලා කියන්න පුළුවන්. දෙන්න යාළුවෝනේ. එනිසා ඒවා පුද්ගලික ප්‍රශ්න ඒ ආකාරයෙන් විසඳ ගන්න පුළුවන්. එනිසා මේ තව කෙනෙක්ගෙන් තව කෙනෙක් යමක් පැහැර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ සාකච්ඡා කරන්නේ. සිරිපාලගෙන් සුමනපාල පැහැර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. රාජපක්ෂලාගෙන් රනිල් වික්‍රමසිංහ පැහැර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ සාකච්ඡා කරන්නේ කුමක්ද? මේ රටේ මහජනයාගේ ධනය කොල්ල කෑම පිළිබඳ ප්‍රශ්නයක්. මේ හොරකම් කරන්නේ මොනවද? මේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ මේ රටේ ජනතාව. ඔබ දන්නවා තේවත්තේ දලු කඩපුවාම රටේ ධනය උත්පාදනය වෙනවා. රබර් වත්තේ කිරි කපපුවාම රටේ ධනය උත්පාදනය වෙනවා. ගල් වලේ ගල් කඩපුවාම රටේ ධනය උත්පාදනය වෙනවා. කුඹුරේ ගොයන් කපපුවාම රටේ ධනය උත්පාදනය වෙනවා. මුහුදට ගිහිල්ලා මාළු අල්ලපුවාම රටේ ධනය උත්පාදනය වෙනවා. බැංකුවෙන් ණයක් දීපුවම බැංකුවේ මහත්තයා රටේ ධනය උත්පාදනයට දායකත්වය සපයනවා. ඉස්කෝලේ ගුරුවරයා ගිහිල්ලා දරුවන්ට උගන්වලා රටේ ධනය නිෂ්පාදනය කරන්න සම සම්පත හදනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? රටේ ධනය ඇති වෙන්නේ වැඩ කරලා. වැඩ කිරීමකින් තොරව ධනය ඇති වෙන්නේ නැහැ. අපි කවුරු වැඩ කරන අය මෙතන ඉන්නේ. වැඩ කරන අය විසින් තමයි මේ ධනය ඇති කරන්නේ. අපි ඔක්කොම කතා වෙලා මාසයක් වැඩ නොකර හිටියෝ එමින්ද හම්බ වෙන්නේ නැහැ. හිටියෝ
තේවත්තේ දලු හැදෙයි මෝරලා යයි. රබර් වත්තේ කිරි හැදෙයි වේලිලා යයි. ඔහේ ගල් වලක් තියෙයි. මුහුදේ මාළුන්ගේ අංගි නැද්ද? මොනවා කරද්ද ධනෙ ඇති වෙන්නේ වැඩ කරපුවා. එන රටක ජාතික ධනෙ නිෂ්පාදනය වෙන වැඩ කරපුවාම ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ වැඩ කරපුවාම එකතු වෙන ධනෙන් පංගුවක් ආණ්ඩුව බදු ආකාරයෙන් භාණ්ඩාගාරයට ගන්නවා. රටේ ජනතාව වැඩ කරලා ධනෙ එකතු කරනවා. ඒ ධනෙන් පංගුවක් ආණ්ඩුව ගන්නවා. එක පැත්තකින් බදු ගහලා ගන්නවා. නේද? දැන් අලුතෙන් ගැහුවනේ රටේ ධනෙ ඕගොල්ලෝ අතේ තියෙනවා. ඕගොල්ලෝ ස්පිරිතාලට ගිහිල්ලා දොස්තර මහත්තයාගෙන් channel කරපුවාම දොස්තර මහත්තයා කියපුවම channel ගාස්තුව 1000යි කියලා තමුන්නාසලා තව 150ක් දෙන්න ඕන. channel කරන්න 1000යි මොකද අලුතෙන් වැට් එක අනුව 150ක් දෙනවා. අන්න බද්දක් ගහලා ජනතාවගේ ධනෙන් ටිකක් ආණ්ඩුවට ගන්නවා. කවුරු හරි විවාහ කරගන්න ගියොත් නෑ නිකං කසාද බදින්න බෑ ආණ්ඩුවට ගාණක් දෙන්න ඕන. කවුරු හරි පිටරටින් භාණ්ඩයක් ගෙනාවොත් නිකං ගේන්න බෑ රේගු බද්දක් ගෙවන්න ඕන. කවුරු හරි ව්‍යාපාරයක් පටන් ගන්න ගියොත් නිකං පටන් ගන්න බෑ ලියාපදිංචි කරන්න ඕන. ඒතර ගාණක් ගන්නවා. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? රටේ ජනතාව වැඩ කරලා එකතු කරන ධනය විවිධ ආකාරයෙන් ආණ්ඩුව මැදිහත් වෙලා පංගුවක් ගන්නවා. ඒ පංගුව තමයි භාණ්ඩාගාරයට ඉන්නේ. එහෙනම් මේ භාණ්ඩාගාරයේ තියෙන ධනය කාගේද? මේ රටේ ජනතාවගේ ධනය. අපි කාටත් අයිති ධනය තමයි භාණ්ඩාගාරයේ තිබෙන්නේ. එහෙනම් ඔන්න ඔය එක තැනක් තමයි හොරකම් කරන තැන තමයි භාණ්ඩාගාරයේ තියෙන ධනය. හොරකම් කරන. මං කියන්නම් පස්සේ හොරකම් කරපු විදිය. හොරකම් කරපු අය. හැබැයි එක හොරකමක් තමයි එක වර්ගයේ හොරකමක් තමයි. එක වර්ගයක හොරකමක් තමයි භාණ්ඩාගාරයේ තියෙන ධනය හොරකම් කිරීම. දෙක දෙවනි වර්ගයේ හොරකම තමයි භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය. නේ භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය එන්න කලින් හොරකම් කරනවා. එහෙම සෙල්ලමකුත් තියෙනවා. දැන් අපි දන්නවා වරාය රඳවගෙන තිබුණ ප්‍රාඩෝ රට 130ක්. ඇයි භාණ්ඩාගාරයට එන්න දීපු ධනය බද්ද හරියට ඒ ප්‍රාඩෝ රට 130 ගෙවලා තිබුණේ? රේගු නිලධාරීන් ප්‍රාඩෝ රට 130 අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් කරමින් ගියා. එතකොට මොකද තිබුණේ? පරීක්ෂණයෙන් අනතුරුව ඒ බද්ද ආණ්ඩුවට ආයි යුතු තිබුණා දඩ මුදලත් එක්ක. හැබැයි රවි කරුණානායක මුදල් අමාත්‍යාංශයට එන්න කියලා රුපියල් ලක්ෂ 16 ගාන දීලා යන්න කිව්වා. වාහන ටික එළියට දැම්මා. එතකොට මොකද වුනේ? භාණ්ඩාගාරයට එන්න තිබු ධනෙන් එක වාහනයකට ලක්ෂ 16ක් පමණක් අරගෙන නිදහස් කරා. ඉතුරු ටික රවි කරුණානායක මීයේ කැඩුවේ අතලෙව කන්න නෙවෙයි. ඒව මොනවද? ඒවා භාණ්ඩාගාරයට එන්න තිබු ධනය. එහෙනම් තව වර්ගයක් තියෙනවා මොකද්ද? භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය හොරකම් කරනවා. ඒ දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය මේ රටේ ජනතාවට අයිති සම්පත් තියෙනවා. ඉඩම් දැන් නම් මෑතකදී ගත්තොත් ඛනිජ වැලි දැන් කරමින් යන සෙල්ලම. එතකොට භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කරලා ගොඩනගන ලද දීපල. ඒතර ආණ්ඩුවේ ධනය ජනතාවගේ ධනය වියදම් කරලා ගොඩනගන ලද දීපල තියෙනවා. මහජනයාට අයිති ඉඩම් තිබෙනවා. අපේ රටේ ස්වභාවික සම්පත් තිබෙනවා. ඒවා කාටද අයිති? ඒවත් මේ රටේ මහජනයාට අයිති ධනය. අන්න ඒව විකුණනකොට හොරා කරනවා. උදාහරණයකට ගත්තොත් කොටුවේ ඉතාමත් වටිනා ඉඩම් අක්කර 4ක් ඉන්දියානු ක්‍රිස් සමාගමට දුන්නා. ඉඩම කාගේද? නාගරික සංවර්ධන අධිකාරිය. ඒ කියන්නේ කාගේද? ආණ්ඩුවේ. ඒ කියන්නේ කාගේද? ජනතාවගේ. ජනතාවගේ ඉඩමක් ඒ කියන්නේ දීපල. පවරනවා ක්‍රිස් සමාගමට. පවරනකොට නාමල් රාජපක්ෂ ගිණුමට සල්ලි යනවා. તો ඉඩම සල්ලි එන්න ඕන භාණ්ඩාගාරයට. හැබැයි භාණ්ඩාගාරයට එන්න ඕන සල්ලි නාමල්ගේ ගිණුමට යනවා. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? සම්පත් විකිණීම හරහා මේ හොරකම සිද්ධ වෙනවා. ඒ නිසා මේ හොරකම් කරන්නේ මොනවද? භාණ්ඩාගාරයේ තියෙන සල්ලි ජනතාවට අයිති සල්ලි. භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි ජනතාවට අයිති සල්ලි. එළියේ තියෙන මහජනයාට අයිති සම්පත් තමයි මේ හොරා කන්නේ. එහෙනම් මේ වංචාව මේ දූෂණය පිළිබඳව ජනතාව මේට වඩා අවදි වෙන්න ඕනේ නැත්? ඇයි? අපේ රටේ පුරවැසියන් තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. තමන්ට අයිති ධනෙ තිබෙන්නේ තමන්ගේ ගෙදර විතරක් නෙවෙයි. තමන්ට අයිති ධනය මේ රටේ ස්වභාවික සම්පත්. තමන්ට අයිති ධනය
මේ රටේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලි. Tamanට අයිති ධනය භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි. ඒවා මේ රටේ ජනතාවට අයිති සල්ලි. ජනතාවගේ ධනෙ. හැබැයි සාමාන්‍ය පුරවැසියා තමන්ගේ ගෙදර තියෙන සල්ලි හොරකම් කරනවට කොච්චර විරුද්ධද? කොච්චර විරුද්ධද? බැරි වෙලාවත් කවුරු හරි ඇවිල්ලා පොල් ගෙඩියක් ඇහිඳගෙන ගියත් පස්සෙන් පන්නකට ගිහිල්ලා පොල් ගෙඩිය ආපහු ගන්න try කරනවා. එයි තමන්ගේ පොල් ගෙඩිය හොරකම් කරලා. අපි දැකලා තියෙනවා සමහර ගෙවල් වල. ටිකක් දඟකාර දරුවෙක් ඉන්නවනම් ඒ දඟකාර දරුවගෙන් පර්ස් එක පරිස්සම් කරගන්න බැරි වුණාම මොකද කරන්නේ අම්මලා තාත්තලා? පර්ස් එක හතර වටේ හංගනවා. දවසක කොට්ටයට, තව දවසක මෙට්ටයට, තව දවසක කබඩ් එකේ පල්ලේ. එයි ඒ කියන්නේ පර්ස් එක ගෙදර වීදි සංචාරය කරනවා. හතර වටේ කැරකෙනවා. මොකක් වෙනුවෙන්ද? තමන්ගේ දරුවටවත් තමන්ගේ සල්ලි හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එනේ තමන්ගේ දරුවවටවත් මේ තමන් හදා වඩා ගන්න තමන්ගේ දරුවගෙනුත් දඟකාර දරුවෙක් ඉන්නවා නම් තමන්ගේ ධනය හොරකම් කිරීම වැළැක්වීම සඳහා කටයුතු කරනවා. දැන් තමන්ගේ දරුවට තමන්ගේ ධනය ගන්න දෙන්නේ නැත්නම් මේ රටේ මහ ජනයාට අයිති ධනය කෝටි ප්‍රකෝටි ගණන් මේ වලල්ලකට හොරකම් කරන්න ඉඩ දෙනවද? ඒ නිසා අපි කියන මේ වංචාවට දූෂණයට එරෙහිව මේ රටේ පුරවැසියන් මේට වඩා පෙරට ඉදිරියට ආයුතුව තිබෙනවා. ඉදිරියට ආයුතුව තිබෙනවා. ඉතින් මේ ජනතාවගේ ධනය තමන්ගේ ධනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදිරියට ආයුතු තිබෙනවා. කවුද මේ හොරකම් කරන්නේ? කවුද මේ හොරකම් කරන්නේ? මේ හොරකමේ ප්‍රධානම නායකයන් බවට පත් වී තිබෙනවා අපේ රටේ පාලකයන්, පාලක දේශපාලකයන්. ඒක රාජපක්ෂගේ ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් මේ පාලකයන් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඊළඟ මේ වංචා දූෂණයට යම් නිලධාරි කණ්ඩායමක් හවුල් වෙලා තිබෙනවා. මුළු රාජ්‍ය සේවය නෙවෙයි. අපේ රටේ ආසන්න වශයෙන් ගත්තොත් පරිපාලන සේවය 2400ක් ඉන්නවා. පරිපාලන සේවය නිලධාරීන් 2400ක් ඉන්නවා. හැබැයි මේ 2400න් අප ළඟ දැනට වාර්තා වී තිබෙන තොරතුරු අනුව මේ වංචා දූෂණ වලට දැනුවත්ව හවුල් වී තිබෙන්නේ 50කටත් අඩු ප්‍රමාණයක. ඒක මේ මුළු රාජ්‍ය සේවය නෙවෙයි. මේ රාජ්‍ය සේවය ඉත අතලොස්සක්. ගාමිණී සෙනරත්, ලලිත් වීරතුංග, දමයන්ති ජයරත්න ආරක්ෂක අමාත්‍ය සංස්ථා අතරේ ලේකම්, ප්‍රේමසිරි මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා මේ වගේ අතලොස්සක් නිලධාරීන් උපයෝග කරගන්නවා මේ ධනය හොරකම් කර ගැනීම වෙනුවෙන්. දැන් දේශපාලකයන් ඉන්නවා නිලධාරීන් අතලොස්සක්. මේ රටේ රාජ්‍ය සේවකයන් කවදාවත් කලබල විය යුතු නැහැ. මේ රටේ පරිපාලන සේවය නිලධාරී මාධ්‍ය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කිව්වා ඔවුන් භාණ්ඩාගාර නියෝජ්‍යවරුන් අයින් වෙනවා කියලා. උන් අයින් වෙන්න අවශ්‍ය නැහැ. මේ කවුරු පිළිබඳව? පරිපාලන සේවය 2400ක් ඉන්න තැනක පරීක්ෂණ සිදු වෙන්නේ 50ක් ගැන. ඒ නිසා ඔබගේ පිරිසිදුභාවය වෙනුවෙන් 50 ඉස්සරහට ඉඳලා රාජ්‍ය නිලධාරීන් 40ක් ඉන්නවා. ඊළඟ මේ ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ දූෂිතයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය 40ක් ඉන්නවා. 80,000ක් ඉන්න පොලිසියේ 100කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේවට හවුල් වී තිබෙන්නේ. මේ දූෂිතයන්ගේ රැකවරණ වෙනුවෙන් හමුදාවේ 40ක් ඉන්නවා. 1,90,000ක් ඉන්න හමුදාවේ 100කටත් වඩා අඩු ප්‍රමාණයක් මේකට සම්බන්ධ වී තිබෙනවා. උත්තර මතක තබා ගන්න. මේ සමස්ත හමුදාව පිළිබඳ විවේචනයක් නෙවෙයි. 1,90,000ක් ඉන්න හමුදාවෙන් මේ වංචාවන් සඳහා 100 දෙනෙකුගේ වගේ උපකාර ලැබී තිබෙනවා. 80,000ක් ඉන්න පොලිසියෙන් 100කට ආසන්න ප්‍රමාණයක් මේ වංචා දූෂිතයන්ගේ රැළට එකතු වී තිබෙනවා. රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් 2400ක් ඉන්න තැන 50කට ආසන්න ප්‍රමාණයක් මේකට සම්බන්ධ වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේකට සම්බන්ධ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. ප්‍රභාත් නානයක්කාර ව්‍යාපාරික කණ්ඩායම ප්‍රධානී. නඩේෂන් ව්‍යාපාරික කණ්ඩායම ප්‍රධානී. ඒ නිසා ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. එහෙනම් මොකද්ද මේ ඇති වී තිබෙන්නේ? පොදු ජනයාගෙන් එළියට ගොස් කඳවුරක් හදාගෙන තිබෙනවා දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, හමුදාවෙන්, පොලිසියෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් වලල්ලක් හදාගෙන තිබෙනවා. මත තබා ගන්න. මේක සරල වලල්ලක් නෙවෙයි. මේ වලල්ලේ සමහර ව්‍යාපාරිකයන් ටීවී නාලිකා අයිති. ඒක ඇත්ත. මේ වලල්ලේ සමහර අයට පත්‍ර අයිති. සමහර මාතෘ පත්‍ර ගහන්නත් ලෑස්ති වෙලා ඉන්න මේ වලල්ලේ කට්ටිය. අපි දන්න නිසා කියන්නේ.
මේ වලල්ලේ සමහර අයට ටීවී නාලිකා අයිති. මේ වලල්ලේ සමහර අයට පත්තර අයිති. මේ වලල්ලේ සමහර අයට රූපවාහිනී නාලිකා අයිති. රේඩියෝ නාලිකා අයිති. එහෙනම් මේ වලල්ල මාධ්‍යයට අත තියාගෙන ඉන්නවා. පෞගේ කාලේ අලුතෙන් ආරම්භ වෙච්ච නාලිකා හොයලා බලන්න. අලුතෙන් ආරම්භ වෙච්ච පත්තර හොයලා බලන්න. ආරම්භ කරන්න නියමිත වෙන පත්තර හොයලා බලන්න. මේකද වෙලා තිබෙන්නේ. ඒ නාලිකා මාධ්‍ය ලෝකේ ප්‍රබලත්වයක් ඔසවනවා. මේ රැළ. ඒ විතරක්. මේකට පාතාලේ සම්බන්ධකම් තිබෙනවා. පාතාලේ හසුරුවන්නේ, පාතාලේ මෙහෙවන්නේ මේ දූෂිත රැළ. දේශපාලකීන්, ව්‍යාපාරිකීන් අතලොස්සක්, නිලධාරීන් අතලොස්සක්, පොලිසිය අතලොස්සක්, හමුදාවේ අතලොස්සක් ඇති වෙච්ච ජාලයක් තිබෙන එක මාෆියාවක් අපේ රටේ. උන්ට මහා ධනෙ තිබෙනවා. උන්ට බලය තිබෙනවා. උන්ට අවියාවුද තිබෙනවා. එවන්ගාඩ් මුදලට අවියාවුද තිබෙන නැද්ද? අවියාවුද තිබුණා. නීති විරෝධී. උන්ට අවියාවුද තිබෙනවා. උන්ට පාතාල සමත්තකම් තිබෙනවා. උන්ට මාධ්‍ය ජාලය තිබෙනවා. ඒ නිසා අපි මේ කතා කරන්නේ සාමාන්‍ය වලල්ලක් ගැන නෙවෙයි මතක තබා ගන්න. මේ පාලකයා මේ පාලනය මැද තිබෙනවා නම් මේ පාලකයා සහ පාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදිරි ආරක්ෂක වලල්ලක් තිබෙනවා. ඒ ඉදිරි ආරක්ෂක වලල්ල තමයි මේ දූෂිතයන්ගේ වලල්ල. මම පසු කියන්න මේ දූෂිතයන් මේ පාලනයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙන ආකාරය. මේ දූෂිතයන් තමයි මේ මැද තිබෙන පාලකයා සහ පාලනය ආරක්ෂා කර ගැනීමේ ඉදිරි වලල්ල. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මිග් ප්‍රහාරක යාන මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 7.5ක් වූ මිග් ප්‍රහාරක යානය ඩොලර් මිලියන 15ක් දීලා මිලදී ගන්නකොට මිග් යාන 4 වියදම ඩොලර් මිලියන 30යි වෙන්න ඕන. ඩොලර් මතක තියාගන්න. හැබැයි වියදම ඩොලර් මිලියන 60ක් ගියා. ඩොලර් මිලියන 60ක්. ඩොලර් කෝටි 3ක්. අතිරේක වැය කරලා තිබෙනවා. ඒ වගේන පත්‍රය ලියනකොට හන්න ලසන්ත වික්‍රමතුංග මරණම මතකද බලන්න. එයි ඒගොල්ලන්ගේ ආරක්ෂක අංශයේ ඉන්න තමන්ගේ කණ්ඩායම මේකට යොදවනවා. අර දූෂිත වලල් එකෙන්. මේ අපරාධය ලියනකොට එක්නලි කොටවල ඝාතනය කරනවා. ඒ නිසා මේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ හුදු වංචකයේ දූෂකයෙක් පිළිබඳව නෙවෙයි. හුදු වංචාවක් දූෂණයක් පිළිබඳව නෙවෙයි. මෙතෙක් කල මේ පාලකයාත් මේ පාලනයත් ආරක්ෂා කරපු ඉදිරි වලල්ල තමයි මේ දූෂිතයන්ගේ වලල්ල. හමුදාවේ කුඩා ප්‍රමාණයක්, පොලිසිය කුඩා ප්‍රමාණයක්, මාධ්‍ය හිමිකරුවන්ගේ කුඩා ප්‍රමාණයක්, ව්‍යාපාරිකයන්ගේ කුඩා ප්‍රමාණයක්, පාතාලේ විශාල සබලතාවයෙන් නීති විරෝධී අවජාවරම් කරුවන්ගෙන් සැකසෙච්චි වලල්ලක් තිබෙනවා. ඒ වලල්ලට එරෙහිව තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රහාරය දියත් කරලා තිබෙන්නේ. මේ පොඩි පට්ටම් කළ යුතු වලල්ලක්. කේන්ද්‍රයට ප්‍රහාර එල්ල කරන්න. කේන්ද්‍රයට ප්‍රහාර එල්ල කරන්න මේ වලල්ල පොඩි පට්ටම් කළ යුතුමයි. ඒක මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා දූෂණයට ලොකු හඬක් නැගුවා කියලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මතක තබා ගන්න. ඒක අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවකට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මයි කියලා පාලනය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ දූෂිත වලල්ල අපේ රටේ පාලනය සහ පාලකයා ආරක්ෂා කරගෙන තියෙන මේ බැම්ම මේ ආරක්ෂිත වලල්ල බිඳිය හැකි වන්නේ ප්‍රබල සංවිධානාත්මක මහජන ව්‍යාපාරය කරා පමණයි. එසේ නැතුව අල්ලස් දූෂණ කොමිසම සභාවට පැමිණිල්ලක් දීලා එහෙම නැත්නම් FCID එකට ගිහලා පැමිණිල්ලක් දීලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගණන් හිලව් කියලා එහෙම නැත්නම් නේද ඔය යන්නේ ටීවී එකේ නේද අල්ලස් දූෂණ කොමිසම සභාවට ෆයිල් එකක් දීලා එනකොට වොයිස් කට් එකක් දීලා එහෙම මේක පරාජය කරන්න බෑ. හැබැයි මේක පරාජයට පත් කළ යුතුයි. මේ අනිවාර්ය ලෙස මේ පාලකයාට මේ පාලනයට එරෙහි මේ ගොඩනැගී තිබෙන සමාජ ක්‍රමයට එරෙහි අරගලයේම දිගුවක් මිසක් එයින් වෙනස් වෙච්ච අරගලයක් නෙවෙයි මේක. සමහර මම මේ කියන්නේ සමහර මහතුරු ලියන මේ වංචාවට දූෂණයට එරෙහි අරගලේ මේ පන්ති සටන යට කරනු මොකද පන්ති සටන යට කරනවා නෑ. මේ අරගලයක් පන්ති සටනේ තව ආකාරයක් බව මේ රටේ ජනතාවට ඒත්තු ගැනීම තමයි ජනතා විමුක්ති පෙරමුණ පවරගෙන තිබෙන කාර්යභාරය. මෙම අරගලයේම දිගුව. ඒ ඇයි? අපි මේ පාලක පන්තිය අපි ඉගෙන ගන්නා අධ්‍යාපනයෙන් නේද? ප්‍රාග්ධනය යොදවනවා. ප්‍රාග්ධනය අර අතිරේක වටිනාකම් එකතු කරනවා.
අතිරේක වටිනාකම් තමන්ගේ ලාභය විතර එකතු කරනවා. ඒ නිසා මේ ශ්‍රමයේ ඵලය තමයි උරාගෙන තිබෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ සූරා කෑමට භාජනය කරලා තිබෙනවා. ඉතින් සූරා කෑමේ පන්ති අපි එකතු වෙන්න ඕන සූරා කෑමට එරෙහිව. තේරුණාද? ඕක ගිල්ලා කියන්න පුළුවන්ද මේ මැදිරිගිරි අම්මට? නෑ අපි කියන්නේ මොකද්ද? මේ අය තමුන්නාසලාගේ ධනය ක්‍රස් කරගන්නවා. තමුන්නාසලා නිෂ්පාදනය කරන ධනයෙන් පංගුව කාණ්ඩුවට එනවා. ඒ ධනය මේගොල්ලෝ අයිතු ලෙස උපයෝග කරගෙන තිබෙනවා. ඒ නිසා මේ පාලකයට පාලක පන්තියට අතරිව සටන් වෙද්දී සුජාතභාවයක් මේ රටේ වැඩ කරන ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය වෙනුවෙන් පෙරට එන්න කියලා තමයි අපි මැදිරිගිරි ගොවියම්ම තාත්තර කියලා කියන්නේ. මේක තමයි කතාව. ඒ නිසා මේ සටන දියත් කළ යුතුයි. මේ ආරක්ෂිත වලල්ල පොඩිපට්ටම් කළ යුතුයි. අපි දන්න එක සරල නෑ කියන්නේ. විශ්වාස කරන එක සරල නෑ. ඉතිහාසයේ මේ ආරක්ෂක වලල්ල තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඝාතන සිදු කොට තිබෙනවා. මේ ආරක්ෂක වලල්ල තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කුමන්ත්‍රණ සිදු කොට තිබෙනවා. මේ ආරක්ෂක වලල්ල තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් පොම්ප කරලා තිබෙනවා. මේ ආරක්ෂක වලල්ල තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර ભેද බින්න කරලා තිබෙනවා. අපි හොඳට අපේ ඉතිහාසය දන්නවා. මේ ආරක්ෂක වලල්ල නිකන් නියපොත්තෙන් හරන්න හෝ නිකන් දැලිපිහියෙන් කපන්න හෝ පුළුවන් එකක් නෙවෙයි. ඒට වඩා ප්‍රබල ආරක්ෂක වලල්ලක් ඒ පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය වන මහජන මතය තමයි අද අපි ගොඩනගන්නේ. සහතිකයි මේ පොඩිපට්ටම් කිරීමෙන් තමයි අපි අවසන් කළ යුතු සටන. අද අපි මේ සම්මන්ත්‍රණය කොළඹදී පටන් ගන්නවා. පළවෙනිදා, දෙවෙනිදා ගාල්ලි, 3 හම්බන්තොට, 4 මාතර. මේ දින 4 රට පුරා අපි ගිල මේ රටේ ජනතාවට කියනවා. හැබැයි මේක ප්‍රකාශ වලින් සීමා කරන්නේ නැහැ. මේ දූෂිතයන්ටත් මේ මහජනගේ දේපල හොරා කන්නන්ට මංකොල්ල කරුවන්ට එරෙහිව ප්‍රබලතම මහජන මධ්‍යස්ථානයක් ගොඩනගමින් මේ පෞර පොඩිපට්ටම් කිරීම සඳහා මේ රටේ ජනතාව පෙළ ගස්සන අරගලය දියත් කරන සහතික වශයෙන් එය ජයග්‍රහණය කළ යුතු තිබෙනවා. ඒ ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතුයි. මේ ත්‍රාඩරල පරාජයට පත් කළ යුතුයි. මම ඔබට නැවත නැවත කියපු කරුණු වත් එකක් දෙකක් කියන්නම් මේ වංචාවේ දූෂණේ තරම තමුන්නාන්සලට මැනගන්න. එකක් දෙකක් කියන්න. මම ඉස්සලා මුදා ටිකක් උඩින්ම පටන් ගත්තා. තේරුම් ගන්න මේ රට කළ තියෙන අපරාධ. මම තමුන්නාන්සලට මේ රටේ ඉඩම් පිළිබඳ ලැයිස්තු කීපයක් ඉදිරිපත් කරන්න. ඉඩමේ අයිතිකරු සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, ඉඩම අයිති දිස්ත්‍රික්කය ගම්පහ, ඉඩමේ ඔප්පුව තියෙන තැන හොරගහලන්ද මිල්ල ගහවත්ත ඉහළ යාගොඩ සියනෑ කෝරළේ මැදපත්තුව. ඔප්පුවේ වටිනාකම ලක්ෂ 20යි. ඉඩමේ ප්‍රමාණය රූට් 2යි පර්චස් 0.2යි. රූට් 2ක් කියන්නේ පර්චස් 40යි. ඒ කියන්නේ පර්චස් 80ක් තිබෙනවා සිරන්තිට ගම්පහ එක තැනක. ඊළඟ සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ගම්පහ හොරගහලන්ද මිල්ල ගහවත්ත රූට් 2යි පර්චස් 15යි. ඒ කියන්නේ පර්චස් 95ක් තිබෙනවා එතන. ඊළඟ යෝෂිත කනිෂ්ක රාජපක්ෂ ලියන පරංගියාවත්ත කෝං ගහවත්ත නෙල්ලි ගහවත්ත සහ මිල්ල ගහවත්ත පර්චස් 18ක් තිබෙනවා එතන. ඊළඟ සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ හොරගහලන්ද මී ගහවත්ත පර්චස් 17ක් තිබෙනවා එතන. ඊළඟ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංවර්ධන පදන ගම්පහ ගලබඩවත්ත සහ මී ගහවත්ත රූට් 2යි පර්චස් 28ක් තිබෙනවා එතන. ඊළඟ ඩේසි ෆොරස්ට් ආච්චි දේශී ෆොරට් ගාලුපාර ගල්කිස්ස රූට් 2යි පර්චස් 19ක් තිබෙනවා. ඊළඟ දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස රූට් 2යි පර්චස් 19ක් තිබෙනවා. ඊළඟ දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස පර්චස් 10ක් තිබෙනවා. ඊළඟ දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස රූට් 2යි පර්චස් 19ක් තිබෙනවා. ඊළඟ දේශී ෆොරස්ට් කවුඩාන ගාලුපාර ගල්කිස්ස පර්චස් 10යි රූට් 2ක් තිබෙනවා. දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස රූට් 2යි පර්චස් 19ක් තිබෙනවා. දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස රූට් 2යි පර්චස් 19ක් තිබෙනවා. දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස රූට් 2යි පර්චස් 19ක් තිබෙනවා. දේශී ෆොරස්ට් ගාලුපාර ගල්කිස්ස පර්චස් 27ක් තිබෙනවා. දේශී ෆොරස්ට් දෙල්කඳ පර්චස් 12ක් තිබෙනවා. දේශී ෆොරස්ට් සමන් මාවත රත්මුලාන පර්චස් 34ක් තිබෙනවා. කොහෙන්ද මේ ඉඩම්? කොහෙන්ද මේ ඉඩම්? තව කියන්න. මේරි ලුයිස් වික්‍රමසිංහ සිරන්ති නෝනා මේරි ලුයිස් වික්‍රමසිංහ
කොළඹ 7 ටොරින්ටන් මාවත 217 පිහිටි නිවස ලක්ෂ 350යි 2013 වසරේදී මිලදීගෙන ඇත. ඔන්න ඊටම එයාට අයිති. ඒ විතරද? මේ රටේ ජනතාව දැනගන්න ඕන මේ එකතු කරලා තියෙන ධනෙ. ගවස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම ගවස් කෝපරේට් පුද්ගලික සමාගමක අයිති නාමල් රාජපක්ෂ. ඔහුට තිබෙනවා තව ගම්පහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සාලිපුර ග්‍රාම සේවා වසමේ සිරිගොපුර කැලේ නැමැති රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම 2014 3.11 ඔප්පු අංක 41.33 දරන හම්බන්තොට කාර්යාලයේ මාවඩගම ග්‍රාම සේවා වසමේ සියඹලා කොටුව සියඹලේ වත්ත නැමැති රුපියල් මිලියන 2ක් වටිනා ඉඩම මේ මිලදී ගත්තු දිනේ මා කියන්නේ 2004 1.6 වන මිලදීගෙන ඇති ඔප්පු අංක 493 දරන මිලියන 1.7 මිලදීගත් ඉඩම 2014 1.4 මිලදීගත්තු අංක 4088 දරන මිලියන 2.4ක් දරන ඉඩම 2014 2.2 මිලියන 15ක් වටින ඉඩම ඔප්පු අංක 138යි 78 2014 1.6 ඔප්පු අංක 4091 රුපියල් මිලියන 1.7ක් වටින ඉඩම 2004 1.6 ඔප්පු අංක 4092 රුපියල් මිලියන 1.7ක් වටින ඉඩම 2013 6.13 ඔප්පු අංක 13.75 හම්බන්තොට මිලියන 1.6ක් වටින ඉඩම 2014 6.13 ඔප්පු අංක 13.714 මිලියන 0.4ක් වටින ඉඩම කොල්ලුපිටිය ෆෑන් ඒසියා බැංකුවේ 2013 2014 වසරේ රුපියල් මිලියන 16ක තැන්පතුව සම්පත් බැංකුවේ රුපියල් 2000 බැංකුවේ 2013 2014 වර්ෂ සඳහා රුපියල් මිලියන 24ක ආයෝජනය වැලිබල් ෆයිනෑන්ස් ආයතනයේ 2013 14 වර්ෂ සඳහා රුපියල් මිලියන 6ක ආයෝජනය ඩෙවෝට් ලිමිටඩ් ආයතනයේ 2013 සහ 2014 වර්ෂ සඳහා රුපියල් මිලියන 3ක ආයෝජනය කොටස් වෙළඳපොලේ 2013 සහ 2014 වර්ෂ සඳහා රුපියල් මිලියන 14ක ආයෝජනය මේ නාම රාජපක්ෂ කෙනෙක් කියන්නේ උදේ මිලියන 100ක් වටිනා හොලෝකෝප් සමාගමේ 2013 වර්ෂයේ මිලදී ගැනීම සැංගිඩා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලින් නාම රාජපක්ෂ මහතාට ටැංගෝල් බේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන් රුපියල් මිලියන 157ක මුදලක් ෆෑන් ඒසියා එමිඩේට් හෝල්ඩින් සමාගම පවත්වාගෙන යාම සහ ගිණිමේ තිබී තහනම් කරලා තිබෙනවා දැනට. ඒ විතරක් නෙවෙයි. අංක 100 යෝසිත රාජපක්ෂ අංක 175 දෙකක් මිහිඳු මාවත දෙහිවල දකුණු ස්ථානයේ පදින පර්චස් 27.6ක් වටින ඉඩම මිලියන 49. සිරිබෝපුර කැලය ඔප්පු අංක 41ක විශ්‍රාම ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 0.5යි මිලියන 1.6ක් වටිනවා. සිරිබෝ කැලේ ඉඩම CSN නාලිකාව යටතේ තියෙන්නේ. සිරිබෝපුර කැලේ ඉඩම මිලියන 1.6ක් වටින CSN නාලිකාවේ නමින් තිබෙන්නේ. ට්‍රක් රථය මිලියන 80ක් වටින CSN නාලිකාව වටේ මේ මොනවද මේ රටේ මහජනගේ දීපලනේ. අපි යන සිරන්තිට නාමල්ට යෝසිතට මේ තරම් දේපල එක්රැස් කරගන්න මේ රටේ මොනවද කරේ? මොකන්ද මේ තන එක්රැස් කරගත්තේ? දැන් අපි අහනවා එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු ඇවිල්ලා රූපවාහිනී නාලිකාවල කියනවා හරි අමාරුයි මේවා හොයාගන්න. සමහර ඒවා සීසෙල්ස් වල හංගලා තියෙන්නේ. සමහර ඒවා ඩුබායි වල හංගලා තියෙන්නේ. ඩුබායි ආණ්ඩුව තොරතුරු දෙන්න එකඟ නැහැ. අපි 7-8 වතාවක් ගියා ඩුබායි නේ හම්බන්තොට ඵලයල්ලා. ගල්කිස්සේ ඵලයල්ලා. ගම්පහ ඵලයල්ලා. මේ රටේ මහජනයාගේ දේපල හොරකම් කරලා වංචා කරලා එක්රැස් කරගත්තු ධනය ඔප්පු තිරප්පු සහිතව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සියල්ල අපි ඉදිරිපත් කරලා තිබෙන වාර්තා. හැබැයි කො දඬුවම්. දැන් රනිල් වික්‍රමසිංහ මහතා සංගවන්නේ නැද්ද මේවා? සාගල රත්නායකනම වෙනම කියන්න. එයාගේ ගේ හදන මේ දවස්වල දෙනියයි. ගේ හදන්නේ මොන කම්පැනිද කියලා පස්සේ කියන්න. මේ මොකද්ද කරමින් තිබෙන්නේ? මේ දූෂිතයන් ආරක්ෂා කිරීමේ පෙරමුණ රාළ බවට අද රනිල් වික්‍රමසිංහ පත් වී තිබෙනවා. ඔහුගේ රැකවරණේ ඔහුගේ ආරක්ෂාව මත තමයි මේ වංචනිකයන් දූෂිතයන් අද ආරක්ෂාවෙන් තිබෙන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේගොල්ලන්ට වැඩ දෙන්න ඕන කියලා කල්පනා කරනවා. තව ගොල්ලක් රකින්න හදනවා. ඒගොල්ලෝ ගැන මම පස්සේ කියන්නේ. දෙන්න දෙපැත්තට මොකද මේ කරමින් තිබෙන්නේ? ඒ විතරක් නෙවෙයි. තමුන්වහන්සේලා කල්පනා කරලා බලන්න. මේ ඉඩම් ප්‍රමාණය මේ දේපල ප්‍රමාණය මේ පළ තොරතුරු සාක්ෂි මේවා එකක්වත් සැක සහිත ඒවා නෙවෙයි. ඔප්පුව ලංක තිබෙනවා. ගිණුම්ම ලංක තිබෙනවා. ඔප්පුව ලියාපදිංචි කරපු දිනේ තියෙනවා. මිලදී ගත්තු වටිනාකම තිබෙනවා. මේ මිලදී ගන්නකොට අපි දන්න හැමදාමත් මගේ ඇත්ත වටිනාකමට වඩා බොරු වටිනාකම දැම්මේ.
බොරු වටිනාකම් දාලා තමයි මේ සියල්ල මිලදී අරන් තිබෙන්නේ. මා කලින් කියපු ලැයිස්තුවේ විතරක් කලින් කියලාද ලැයිස්තුවේ විතරක් එකතුව මිලියන 113යි. කෝටි 11.3යි. කොහෙන්ද මේ දන්නේ? මේගොල්ලෝ දූෂිතව නෙවෙයිද? මේගොල්ලෝ දූෂිතව නෙවෙයිද? මේගොල්ලෝ දූෂිතව මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. බත්තර මුල්ලේ දෙන්සිල් කොබ්බෑ කඩුව මාවතේ CSN නාලිකාව තියෙනවා. එතන තියෙනවා ඉඩම පර්චස් 29ක් වටින ඉඩම. CSN නාලිකාවේ යෝසිත රාජපක්ෂට. ඉඩම කොහෙන්ද? එතන පර්චස් 29ක ඉඩමක් ලබාගත්තේ කොහොමද? ඉඩමේ වටිනාකම ආසන්න වශයෙන් ගත්තොත් මිලියන 200ක් වෙනවා. ඉඩම ගත්තේ සාමාන්‍යයෙන් අපේ රටේ නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් ලබා ගන්නවා අර පුණ්‍ය කටයුතු සඳහා කියලා. පොදු කටයුතු වෙනුවෙන් ඉඩම් ලබා ගන්නවා කුඩා බදු මුදලකට. දැන් මේ CSN නාලිකාව ඉඩම ගත්තේ මොකේද? එය රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සමාජ පදනමට ඉඩම ගත්තේ මොකේද? රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමට. නැති දෙයක් නෑ. අධ්‍යාපන තියෙනවා, සංස්කෘතික තියෙනවා, සමාජ සේවා තියෙනවා. ඒතර මේක තමයි නාගරික සංවර්ධන අධිකාරිය රාජපක්ෂක පදනම ඉඩම ගත්ත විදිහ. හැබැයි ඉඩම අරගෙන මොකද කරේ? ඉඩම අරගෙන රූපවාහිනී නාලිකාවක් දැම්මා. CSN නාලිකාවට පෙවරුවා. වංචා නෙවෙයිද? එනිසා අපි දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා තාමත් මේ ඉතා අත උඩ තියෙන මේව මේ දුබායි යන්න සීසෙල්ස් යන්න යුක්‍රේන් යන්න ඕන ප්‍රශ්න නෙවෙයි. ඉඩම තියෙනවා ඩෙන්සිල් කොබ්බේ කඩුව මාවතේ. ඉල්ලපු ඉල්ලුම් පත්‍රය තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය. ඉල්ලුවේ පොදු වැඩ කටයුතු ප්‍රජා වැඩ කටයුත්තකට. හැබැයි අරගෙන ව්‍යාපාර කරලා. මොකද තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය නීතිය අනුව ගන්නාලද උවමනාවට පරිබාහිරව වෙන උවමනාවක් වෙනුවෙන් ඉඩම යොදවලා නම් නාගරික සංවර්ධන අධිකාරියට එම ඉඩම පවරාගත හැකියි. හැබැයි තාමත් පවරගන්නේ නේ. එහෙනම් මේගොල්ලෝ ආරක්ෂා කරන්නේ කවුද? කල්පනා කරලා බලන්න. එපමණක් නෙවෙයි. තමුන්වන්සේලාට තව තේරුම් ගන්න මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන හොරකම් කරනවා. ඒ විතරක්ද? මේ රටේ ජනයාගේ මහජනයාගේ ධනය කොහොමද නාස්ති කරේ? 2014 දෙසැම්බර් මාසේ සහ 2014 නොවැම්බර් මාසේ අර්ලියගහ මන්දිරේ කෑම වියදම කීයද? 2014 නොවැම්බර් මාසේ මිලියන 49ක් ගෙවලා තිබෙනවා. 2014 දෙසැම්බර් මාසේ මිලියන 75ක් ගෙවලා තිබෙනවා. කොහෙන්ද කෑම ගෙනත් තියෙන්නේ? කෑම ගෙනත් තියෙන්නේ හිල්ටන් හෝටලේ, මවුන්ට් ලැවිනියා හෝටලේ, සෙන්සාල් හෝටලේ. එනේ මවුන්ට් ලැවිනියා එකෙන් හිල්ටන් හෝටලේ, සෙන්සාල් හෝටලේ කෑම ගෙනලා තිබෙනවා. කෑම වෙනුවෙන් මේ වන විට ගෙවලා තියෙනවා මිලියන 49කුත් මිලියන 75ක්. ඒ කියන්නේ මිලියන 124ක් කෑම වෙනුවෙන් ගෙවලා තිබෙනවා. දැන් බිල්පත ඇවිල්ලා තිබෙනවා. බිල්පත ඇවිල්ලා තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. මොකද්ද කියන්නේ? ඒ බිල්පතේ කියනවා තවත් මිලියන 26ක් ගෙවන්න ඕන කියලා. ඒ කියන්නේ මුළු කෑම වියදම කොච්චරද? මිලියන 150යි. කෝටි 15යි. මාස දෙකක ආහාර වියදම කෝටි 15යි. ලක්ෂ 1500යි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයලා කියද්දී දැන් බොක්ක බලන්න ඕන, ලැට් එක බලන්න ඕන කියලා. පරීක්ෂා කරන්න ඕන මේ ඒවමද කාලා තියෙන්නේ, එහෙම්මද කාලා තියෙන්නේ. මුද හිල්ටන් එකෙන් ගෙන ආපුවාමද තියෙන්නේ. මේ සුද්‍රජීවි පරීක්ෂණයකට යන්න ඕනද? නේ එහෙම නෙමෙයි ඔපමා කරමින් තිබෙන්නේ. මේ සුද්‍රජීවි පරීක්ෂණ කරන පරීක්ෂණ නෙවෙයි මේවා. ජනාධිපතිවරයාට මහජනයාගේ ධනය ඒගොල්ලෝ කියනවා මේ මුක්තිය තියෙනවා. නෑ මුක්තිය එහෙමම නෑ. කොහොමද එහෙම මුක්තියක් තියෙන්නේ? මහජනයාගේ ධන කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලා මුක්තිය ගැන කියන්න පුළුවන්. යහවල් මුක්තිය දෙක. එනිසා අපි කියන වෙන මොකුත් නෙවෙයි. කෝටි 15ක ලක්ෂ 1500ක මාස දෙක කාලා තියෙනවනේ. ඒකම ඇති ජනාධිපති විමර්ශන කොමිසම සභාවක් දාලා ඒ අර පරීක්ෂණ කරලා මහින්ද රාජපක්ෂලා අනාගත දේශපාලන ගැන තීරණයක් ගන්න ඒ කරුණු ප්‍රමාණවත්. හැබැයි මේ කිසිවක් කරන්නේ නැහැ මේගොල්ලෝ. මේ කිසිවක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. තමුන්වන්සේලා කල්පනා කරලා බලන්න. දැන් අලුත්ම වැඩේ මා කියන්නම් මෙයා දැන් යන ගනුදෙනු වීරකැටිය ව්‍යාපෘතිය කියලා ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් පටන් ගත්තා. වීර කැටි ව්‍යාපෘතිය. අපිට හිතන අතර මේක ජල ව්‍යාපෘතියක් වෙන්නේ නැති. එහෙම නැත්නම් පාරවල් ව්‍යාපෘතියක් වෙන්නේ නැති. නෑ වීර කැටි ව්‍යාපෘතිය කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අම්මගේ තාත්තගේ සෝහන හදන ව්‍යාපෘතිය. කෞතුකාගාරය. කෞතුකාගාරයට වියදම් කරලා තියෙන කවුද? ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව. ඒ කාර්යයිති නාගරික සංවර්ධන අධිකාරියට කීයක් වියදම් කළා තියෙනවද? ලක්ෂ 910යි. ලක්ෂ 910ක්. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ සල්ලි යොදවලා තිබෙනවා වීර කැටේ ව්‍යාපෘතිය කියලා එතන කෞතුකාගාරය හදන්න. ඒක රජයේ දීපලක් නෙවෙයි. හදලා තියෙන රාජපක්ෂලගේ ඉඩමේ වියදම් කළා තියෙන ආණ්ඩුවේ සල්ලි. දැන් මේකට උනද දිග ඇදෙන පරීක්ෂණ තියෙනවද? නෑ පරීක්ෂණයක් නෑ. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා හැටියට කටයුතු කර හර්ෂානන්ද සිල්වා එයා වග කියන්න ඕන. අමාත්‍යංශ ලේකම් හිටියට වැඩ කරේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ලිඛිතව දැනුම් දී තිබෙනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට මේ මුදල් වියදම් කරන්න කියලා. දැන් මොකද කරන්නේ? දැන් රස පරීක්ෂකට යවලා තියෙනවා අත්තකුරු පරීක්ෂා කරන්න කියලා. මේ මොකද්ද මේ කරන්නේ? දැන් ඊට පස්සේ අත්තකුරු පරීක්ෂා කරන්න රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා වේගෙන් ලියන එකක් එවන්න. හිමින් ලියන අකුරු එවන්න. කලබලයට ලියන අකුරු එවන්න. මතක තියාගන්න. අනිවාර්යයෙන්ම දැන් සූදානම තිබෙන්නේ මේ අකුරු ඔහුගේ අකුරු නෙවෙයි කියලා කියන්න. මේක තමයි පරීක්ෂණය. හැබැයි ඔහුගේ අකුරු නෙවෙයි නා. ඔහු අමාත්‍යංශ ලේකම්වරයා හැටියට එවලා තිබෙනවා. සභාපතිවරයා සල්ලි වේදන් කළා තියෙන කොහොමද? සභාපතිවරයා ලියුම එනකොටම ලේකම්ගේ ලියුමක් එවලා සල්ලි නෑ. අනිවාර්යයෙන්ම සභාපතිවරයා අහනවනේ. මේ ඔයා ලියුමක් එවලා තියෙනවා මේක වේදන් කරන්නද කියලා අහන්නේ නැද්ද? ඕන සභාපතිවරයෙක් අහනවා. හැබැයි දැන් මොකද කරන්න හදන්නේ? දැන් මේ අත්තකුරු තමන්ගේ අත්තකුරු නෙවෙයි කියලා සංගවෙන්න හදනවා. ඒ සඳහා යම් රාජ්‍ය නිලධාරීන් වගේම නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හවුල් වෙමින් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් තමයි උපදේශ ලබා දීලා තිබෙන්නේ. මේ අත්තකුරු නැවත පරීක්ෂාවට භාජනය කරන්න කියන. වේගෙන් ලියලා පරීක්ෂාවට භාජනය කරන්න, එලාකුරුවෙන් පරීක්ෂාවට භාජනය කරන්න, කලබලයට අස්සන ගහන එක පරීක්ෂාවට භාජනය කරන්න. මේ මොකද්ද මේ කරන්නේ? මේ රටේ සාමාන්‍ය ග්‍රාමසේවක මහත්තයෙක් අස්සනක් ගාලා රුපියල් 100ක් ගත්තොත් අරන් ගිහලා හිරේ දානවා. ලක්ෂ 910ක්. ඒතර වෙන කාටවත් මේ රුදාවක් තිබ්බද මේ ගෝඨාභයගේ අම්මගේ තාත්තගේ සෝහනක් දන්න? කාට හරි හිතලානේ නේද රට ජාතිය වෙනුවෙන් කරපු මහගී මව්පියෝ දෙපළක් පව්වේ අම්මා තාත්තා. මෙහෙම කියන්න සිදුවීම ගැන කනගාටු වෙනවා අපිට. හරිද? පුත්තරත්තරන්ගේ වැඩ නිසා තමයි මෙහෙම කියන්න වෙලා තියෙන්නේ. හරිද? ඉතින් නේද කල්පනා කරලා බලන්න. ඒතකොට දැන් කියනවද ගිහිල්ලා මේක බලන්න වෙන කවුරු හරි ඇවිල්ලා මේ පුත්තරත්තරලා කරන කාර්යභාරය වෙනුවෙන් සෝහන හදන්න ඕන කියලා කවුරු හරි කෙනෙක් හොරෙන් අත්සන් ගන්නවා. හොරෙන් අත්සන් ගන්නවා ගන්නේ Tamanට ගන්න. වෙන කාගේවත් සෝහන හදන්න හොර අත්සන් ගන්නවා. ගහලා තියෙන්නේ එයා තමයි. හැබැයි මොකද කරන්න හදන්නේ? මේවා මේ අවුරුදු 7 4 5 2 3 හැදෙන පරීක්ෂණද? අපි යන ජනාධිපතිවරයෙක්. අපි යන අගමැතිවරයෙක්. මේවා අවුරුදු 4 5 හැදෙන පරීක්ෂණද? අස්සන ගහලා තිබුණා ආණ්ඩු සල්ලි වියදම් කළා දෙන වියදම් කරපු තැන තියෙනවනම් මෙච්චරයි අවශ්‍ය සාධක තිබෙන්නේ. හැබැයි මේවා යටපත් කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මා කලින් කිව්වා. මික්පහරක යන ගනුදෙනුව. ඒක සරල ගනුදෙනුවක් නෙවෙයි ලංකාවේ සිදුවෙච්චි මේක තමයි ලසන්ත වික්‍රමතුංග පිටු ගණන් ලියපු ගනුදෙනුව. ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක් වටිනා ගුවන් යාන 4 ඇමරිකන් ඩොලර් මිලියන 15කට මිලදී ගැනීම තුලින් සිදු කරන ලද මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් මේ පරීක්ෂණය දියත් වෙලා තිබෙනවා. මේක තමයි පරීක්ෂණය. 7.5 ඒවා 4ක් එනන් ඩොලර් මිලියන 30යි යන්න තිබ්බේ. හැබැයි ගියා ඩොලර් මිලියන 15 ඒවා 4ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 60ක් ගියා. ඒ ඩොලර් මිලියන 30ක් පාඩු කරලා තිබෙනවා. මේක මේ මිලියන 4500 රුපියල් මිලියන 4500. ඒක ලක්ෂ 45000. මොකද බලන්න. මෙතන පාඩුව ලක්ෂ 45000යි. ගණදෙනුව කොහොමද ගියේ? ගණදෙනුවගේ ශ්‍රී ලංකා රජයත් යුක්‍රේන රජයත් අතර ආණ්ඩුව අතර ගණදෙනුවක් කියලා තමයි මේක ගියේ. හැබැයි සල්ලි ගියේ එංගලන්තයේ සමාගමකට. ආණ්ඩුව අතර ගණදෙනුවගේ සල්ලි යනද එංගලන්ත සමාගමකට. මෙතන වංචා ප්‍රමාණය ලක්ෂ 45000යි. දැන් කවුද
යුක්‍රේනය එවරු රුසියාව යටතේ රුසියාවේ තානාපති කාර්යාලයට තමයි රුසියා යුක්‍රේනය මෙහි උනේ. ඒතර යුක්‍රේන තානාපතියට කටයුතු කරේ කවුද? උදයංග වීරතුංග. දැන් උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න රතු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා මේ හිටපු ඒ කියන්නේ නේද? ජනාධිපතිතුමා ජපානයේ ගියා. ජනාධිපතිතුමා චීනේ ගියා. නේද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. හැබැයි අපි දැක්ක මොකද්ද? හිටපු ජනාධිපතිතුමා යනකොට අල්ලපතන වාඩි වෙලා ඉන්න කවුද? උදයංග වීරතුංග. දැන් මේ වංචනිකයන් එළිය මහදවල් ඉන්නවනේ. ඒතර අපේ පොලිසිය කාර්යක්ෂමතාවයද? අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග හොයාගන්න බැරිද? උදයංග වීරතුංග හොයාගන්න මහින්ද මහත්තයාගෙන් අහන්න. මහින්ද මහත්තයාගේ දුරකථන ටික චෙක් කරලා බලන්න කී දවසට කී පාරක් කතා කරනවද කියලා. ජන හැම ගමනකම උදයංග වීරතුංග ළඟ වාඩි වෙලා ඉන්නවා. හැබැයි රතු නිවේදන නිකුත් කරනවා. ඒතර හැංගිලාම හිටපු කේපී ළඟ ඉන්නේ කොහොමද ලංකාවට? ඒව කරන්න පුළුවන් එකේ මහදවල් එලිපිට ඉන්න උදයංග වීරතුංගලා ගේන්න බැරි ඇයි? දැන් මේගොල්ලෝ යටපත් කරනවා කරන්න ඕනේ. මේවාද මේ ආණ්ඩුවේ පිරිස්ගේ මේවා සංදර්ශන විතරක් බවට පත් වෙලා තිබෙනවා මේ අපරාධ. ඒ විතරක් නෙවෙයි. අපි දිගටම කතා කරපු සිරිලිය ගිවීමේ ප්‍රශ්නේ. ඒක මා ඉතින් නැවත කියන්නේ ඇති වෙනකන් කියලා තියෙන සිරිලිය ගිනුම ගැන. ඊළඟ අලුත් මේක මම තමුන් වාසලට කියන්නේ. දැන් අපේ රටේ කොන්ත්‍රාත් කරපු සමාගම් තියෙන විශේෂයෙන් මේවා චීන සමාගම්. කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ව්‍යාපෘතිය. ඒක විමේ දකුණු කොළඹ ව්‍යාපෘතිය. දකුණු කොළඹ කියලා කියන ව්‍යාපෘතිය. ওই දකුණු කොළඹ ව්‍යාපෘතිය ඒකට තිබුණා HSBC බැංකුවේ අංක 0.11.2.5.1.2 ඉරක් 0.9 දරන ඇමරිකන් ඩොලර් ජංගම ගිණුමක් තිබ්බා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින් පවත්වාගෙන යන ගිණුමක් තිබුණා. ඒ වගේම මේකට තිබුණා 0.1.2.6.9.2.4.9.0.0.1 දරන රුපියල් ජංගම ගිණුමක් තිබුණා. ඒ කියන්නේ මේ HSBC බැංකුවේ දකුණු වරාය හදපු සමාගමට HSBC බැංකුවේ ගිණුම් දෙකක් තිබ්බා. එක ඩොලර් ජංගම ගිණුමක්, අනිත් එක රුපියල් ජංගම ගිණුමක්. ඊට පස්සේ 2015 පස්වෙනි මාසේ 21 වෙනිදා මේ ඩොලර් ජංගම ගිණුමෙන් රුපියල් ජංගම ගිණුමට මාරු කරනවා ඩොලර් 1,50,000. ඩොලර් 1,50,000. එතකොට ඒගොල්ලෝ ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ ඩොලර් ජංගම ගිණුමෙන් ඒගොල්ලන්ගේ රුපියල් ජංගම ගිණුමට මාරු කරා ඩොලර් 1,50,000. ඊට පස්සේ මේ 2012 පස්වෙනි මාසේ 21 වෙනිදා ඒගොල්ලන්ගේ රුපියල් ජංගම ගිණුමෙන් නිකුත් කළ අංක 59.41.91 දරන චෙක් පත හරහා රුපියල් දැන් ඒකේ තියෙන රුපියල්නේ රුපියල් 194ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනම නමින් මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාවේ පවත්වාගෙන ලබන 204 ඉරක් 1 ඉරක් 0.2 1 ඉරක් 5 ඉරක් 0.32.90 දරන ගිණුමට බැර වී ඇත. දැන් මොකද කරන්නේ? මේවා තමයි ගනු දෙන්නේ. අපේ රටේ වටිනාම දකුණු කොළඹ වරායේ ජැටිය තමයි අපිට වටිනාම විම් ප්‍රදේශයේ ගැඹුරුම මුහුද තිබුණේ එතන. ඒක දුන්නා මොක කාටද? ඒක දුන්නා චීන සමාගමකට. අවුරුදු 35කට. අවුරුදු 35කට බදු පදනමකට ඒක දුන්නා. දිර්ණ වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ? ඒක ලබා දීම වෙනුවෙන් හැමතැනම කොටස් බෙදුවා. දැන් මේ කොටස කාට දීපු එකද? මේ බැසිල්ගේ නෝනට දීපු එක. බැසිල් කොච්චර දෙන්නද? මහින්දර කොච්චර දෙන්නද? නෝනා මේක ඇවිල්ලා නිකන් ගොඩාක් වාටිය හිටපු අයනේ. හැබැයි යාටත් ලක්ෂ 194ක් මේ සමාගම හරහා ලබා දීලා තිබෙනවා. දැන් අපි අහන්නේ මේවා හොයන්න ඕනද? සමාගම තිබෙනවා. බැංකු ගිණුම් තිබෙනවා. චෙක් එකෙන් දීලා තිබෙන්නේ. චෙක් අංකය තියෙනවා. දාලා තියෙන පුෂ්පා රාජපක්ෂ පදනම ගිණුමට දාපු දිනේ තියෙනවා සල්ලි තියෙනවා. හැබැයි පුෂ්පා රාජපක්ෂගෙන් කට උත්තරයක් අරගෙන නැහැ තාම. මතක තබා ගන්න. මේගොල්ලෝ ආරක්ෂා කරන්නේ එහෙමයි මේ දූෂිතයෝ. ඒ විතරක් නෙවෙයි. චයිනා හාබර් එක. මේක දේශීය නියුත්‍ය නානක් ප්‍රභාත් නානක්කාර. ඒකක සුමල් පෙරරා. ඒගොල්ලෝ මම කියන්නේ දැනගන්න. මේ නියුත්‍ය මේ ඔක්කොම දේවල් කරන්නේ. එතන මොකද කරේ? චයිනා හාබර් ඉංජිනේර කම්පැනි ලිමිටඩ් විසින් HDPD දෙක නමින් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ රුපියල් ජංගම ගිණුමක් පවත්වාගෙන ගියා. ඒ කියන්නේ චයිනා හාබර් එක
ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ රුපියල් ගිණුමක් පවත්වාගෙන ගිණුම මං මගාව තියෙනවා. ඊට පස්සේ මේ ගිණුමෙන් 2014 12 ඒ කියන්නේ ජනාධිපති ඡන්දේ කාලේ රුපියල් මිලියන 39ක් දෙනවා කෙනෙකුට. 2015 1.7 වෙනිදා රුපියල් මිලියන 25ක් දෙනවා. 2015 1.7 වෙනිදා තවත් රුපියල් මිලියන 25ක් දෙනවා. ඒ කියන්නේ මේ ගිණුමෙන් මේ චයිනා හාබර් ඒගොල්ලෝ තමයි හම්බන්තොට වරාය හැදුවේ. ඒගොල්ලෝ තමයි මත්තල ගුවන්තොටුපළ හැදුවේ. අධිවේගී මාර්ග කැලි කීපයක් හැදුවේ. චයිනා හාබර් කියන සමාගම. ඒ චයිනා හාබර් සමාගම 2014 12 වෙනි මාසේ මිලියන 89ක් ලක්ෂ 890ක් ලබා දෙනවා කාටද? EHRC ෆ්‍රැන්සිස්කෝ කියන කෙනාට. ෆ්‍රැන්සිස්කෝ කෙනෙකුට. එයාගෙන් කට උත්තර ගන්නකොට එයා මොකද්ද කියන්නේ? එයා කියනවා ඔව් මට මෙහෙන් සල්ලි දුන්නා. හැබැයි මට එනෝමත් දුන්නා ජනාධිපති අර්ලියගහ මන්දිරයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ පවත්වාගෙන මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ සේවය කළ හේමා මාදිවල. දැන් මොකද්ද වෙන්නේ? හේමා මාදිවල අර්ලියගහ මන්දිරයෙන් එලෝසියස් කියන පුද්ගලික සමාගමට දෙනවා අපිට මෙච්චර ටී-ෂර්ට් ඕන මෙච්චර කැප් ඕන කියලා. ටී-ෂර්ට් ඉල්ලලා තිබුණා 2,45,000ක් කැප් ඉල්ලලා තිබුණා 1,25,000ක්. ටී-ෂර්ට් 2,45,000යි කැප් 1,25,000යි. ඊට පස්සේ දැන් හේමා මාදිවල සල්ලි දෙන්න ඕනේ නේ. හැබැයි සල්ලි ටික දෙනව කවුද? චයිනා හාබර් එක. මේකට කරලා තියෙන්නේ. તો ජනාධිපති ඡන්දේ ටී-ෂර්ට් ගහනවා හේමා මාදිවල ඇනුම් කරනවා ජනාධිපති ඡන්දේ කැප් ගහනවා හේමා මාදිවල ඇනුම් කරනවා සල්ලි ගෙවනවා කවුද? චයිනා හාබර් එක. එහෙනම් මේ කොන්ත්‍රාත්වල මිල වැඩි වුණේ ඇයි? හම්බන්තොට වරාය ගොඩනගනකොට ඒකේ ගාණ වැඩි වුණේ ඇයි? චයිනා හාබර් එක උපයන්නේ Tamanට නියමිත ලාභය පමණක් නම් ඕනේ ලාභයෙන් කොටසක් දෙන්න ඕනේ නැහැ මහින්දට. මම මේ කියන්නේ කොන්ත්‍රාත් එක දෙනකොට නෙවෙයි. කොන්ත්‍රාත් එක ඉවර වෙලා තිබියදී හම්බන්තොට වරාය අවසන් කරලා තිබියදී චයිනා හාබර් එක සල්ලි දෙනවා ජනාධිපති ඡන්දෙට. එහෙනම් මොනවද? භාණ්ඩාගාරයේ වැඩි වියදමක් වරාය වෙනුවෙන් දරලා තිබෙනවා. ගෙවන්න ඕනවට වඩා වැඩි වියදමක් දරලා තිබෙනවා. ඒ මුදල් වලින් ප්‍රමාණයක් රාජපක්ෂ අරන් තියෙනවා. මේක නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි අහන රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේවට ඕනද පරීක්ෂණ? චයිනා හාබර් එක ගෙනලා කඳවන්න ඕන. ඥාතිකමට දුන්නේ. මොකද මේ චීන ඡන්දයක් නෙවෙයි ලංකාවේ ඡන්දය. ලංකාවේ ඡන්දෙට චයිනා හාබර් එක සල්ලි දුන්නේ මොකටද? ඉතින් චයිනා හාබර් එකෙන් අහන්න ඕන. සල්ලි දෙන්න ඒගොල්ලෝ ලාභය උපයාගත්තේ කොහොමද? මොන වගේද මේ ලාභය උපයාගත්තේ? එහෙනම් මහා ජනයාගේ ධනය තමයි මේ විවිධාකාරයෙන් අදින්නේ. ඒ විතරක් නෙවෙයි. තව තියෙනවා. ඒ සමාගම. ඒක ඉතින් පොඩි එකක් සරණ ගුණවර්ධනදී. දැන් අද ඒ වගේ චූටි ඒවට යන්න ඕනේ නැහැ. හරිද? ඒ නිසා මොකක්ද වෙලා තිබෙන්නේ? මේ රටේ මහා ජනයාගේ ධනය හොරකම් කරපු දූෂිත රැලක් නෙවෙයි ජනවාරි මාසයට පරාද කරේ. කල්පනා කරලා බලන්න. තව බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 225යි. කොහෙන්ද බැසිල් රාජපක්ෂට රුපියල් මිලියන 225ක් මල්වානේ ඉඩම් ගන්න? ගම්පා ඔරුතොට ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 100යි. මාතර ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 54යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 225යි 325යි 54යි 379යි. රුපියල් මිලියන 379 අපිට පේනමානේ දීපල. කොහෙන්ද මේ? දැන් මල්වානේ ඉඩම ගත්ත කියලා විතරක් හරියනවද? ඔරුතොට ගම්පා ඔරුතොට ඉඩම ගත්ත විතරක් කියලා හරියනවද? මාතර බ්‍රවුන්සිල් වල තමයි මේ ඉඩම. මාතර බ්‍රවුන්සිල් වල තමයි ඉඩම් ගණන්ම ඉඩම් මාතර බ්‍රවුන්සිල් වල. අර කන්ද උඩ. එතන ඉඩම මිලියන 54ක් වටිනවා. ගම්පා ඔරුතොට ඉඩමයි විතරයි මිලියන 100ක් වටිනවා. මල්වානේ ඉඩම මිලියන 225ක් වටිනවා. ඔක්කොම එකතු කරපුවාම මිලියන 379ක්. කොහෙන්ද බැසිලට මේ? බැසිලට මේ වුණා. දැන් මොකද්ද උනේ? බැසිල්ගේ නඩුව ආවා ගිය මාසේ. මේ මාසේ නිකන් ওই 10 11 වගේ නඩුව ආවා. නඩුව කල් ගියා මාර්තු 7ට. අපේ නීතිඥ අපේ උසාවියේ විනිසුරු මහතුරුන්ගේ දින පිරිලා. ඉතින් මේ ඔක්තෝබර් මාසේ නඩුව ගියා නම් මාර්තු මාසෙට කල්
මාර්තු මාසේ නඩුව ආපු යනවා දෙසැම්බර් වලට. දෙසැම්බර් අවුරුද්දට වාර දෙකයි. ඇත්ත දෙකකුත් නෑ එකමාරයි. අවුරුදු 3ටම අහන්නේ නඩු දෙකයි. මොකද්ද වෙලා තියෙන්නේ? සම්බන්ධයක් නැද්ද මේ වගේ? හොයන්න ඕනේ නැද්ද මේවා? කොහොමද මේ වෙන්නේ? කල්පනා කරලා බලන්න. එනිසා මේ දූෂිතය රැකීම සඳහා ප්‍රබල වළල්ලක් තිබෙනවා. ඒක වළල්ල අපි වළලු තැන් ටික හොඳට ගණනය කරලා තේරුම් ගන්න ඕනකම තිබෙනවා. සමහර තැන් කියන්න බැරි නිසා මම වියංගෙන් කියලා යනවා. තේරෙන්න ඇතිනේ. කොහෙද මේව ආරක්ෂා කරන්න කියලා? ඒක මේ සිද්ධ වෙලා තිබෙනවා. සමහර ඒවා එහෙම ආරක්ෂා කරනවා ඉතාමත් බලගතු තැන්වලින්. ඒ විතරක් නෙවෙයි. පෞගි අගෝස්තු මාසේ 9 වෙනිදා දැන් මේ සාකච්ඡාවට බඳුන් වුණේ මේ සැරේ ගහපු මේකේ ගිණුමනේ. ඒ කියන්නේ මේ සැරේ ගත්ත මේ කෝප් වාර්තාවනේ වැඩිපුර සාකච්ඡාවට බඳුන් වුණේ. හැබැයි මේ රටේ සාකච්ඡාවට බඳුන් නොවුණු කෝප් වාර්තාවක් තිබෙනවා. අගෝස්තු මාසේ 9 වෙනිදා ඒ සුනිල් හඳුන්නිති සහෝදරයා විසින් සභාපති ධූරිය දරන කෝප් සභාවෙන් ඉදිරිපත් කළ වාර්තාව. අගෝස්තු මාසේ 9. ඒ වාර්තාව මොකද්ද කියන්නේ? ඒ වාර්තාවේ කියනවා හෙජින් ගිවිසුම ගැවිසීමේ හේතු කොටගෙන හෙජින් ගිවිසුම හරහා සිදු වී තිබෙන පාඩුව රුපියල් කෝටි 1020යි. ඒ කියන්නේ හැම ඉස්කෝලේකටම ලක්ෂ 10 ගානේ දෙන්න තිබ්බා. හෙජින් ගිවිසුමේ පාඩුව කෝටි 1020යි. මිලියන 10200යි පාඩුව. කල්පනා කරලා. පාසල් තියන්නේ 9600යි. හෙජින් එකේ පාඩුව දසලක්ෂ 10200යි. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් කොහේ එක චූදිතය හොයන්න යන්නේ? ඇයි? ඒ වෙලාවේ ඇමති පෞසි. මේ වැඩේ කරා අගින්නිවාඩ් කබ්‍රාල්. ඒ වෙලාවේ තෙල් සංස්ථා සභාපති අසන්ත දෙමෙල්. කොතනක හරි මේ කෝටි 1020 හානි කරලාද හෙජින් මේ මතක තියාගන්න. මේ නිකන් තෙල් අරගෙන ගිහලා තෙල් හලලා අපත කීප වැඩක් නෙවෙයි. හෙජින් අතාමත් අහිතකර කොන්දේසයිත ගිවිසුමක් ගැහුවා. ලෝකේ තෙල් මිල අඩු වුණා. අඩු වෙන්න අපිට පාඩු වුණා. ඒ නිසා මොකද වුනේ? ගිවිසුමෙන් ඉවත් වුණා. ගිවිසුමෙන් ඉවත් වීමේ හේතු කොටගෙන සිටි බැංකුවටත්, ඩොයිස් බැංකුවටත්, HSBC බැංකුවටත් ගෙවන්න සිද්ධ වුණා. මා මේ කියන්නේ අතිරේකව භාණ්ඩාගාරයෙන් ගෙවන්න සිද්ධ වුණා. මේ ගෙනල්ලා තෙල් වැඩිපුර ගෙනල්ලා අඩුවට විකුණලා වෙච්ච පාඩුවක් නෙවෙයි. බාල තෙල් ගෙනල්ලා වෙච්ච පාඩුවක් නෙවෙයි. තෙල් හලලා වෙච්ච පාඩුවක් නෙවෙයි. භාණ්ඩාගාරයේ සල්ලි හෙජින් ගිවිසුම හරහා නඩු ගැහුවා. නඩුවෙන් අපි පරාද වුණා. නඩුව අනුව සිටි බැංකුවට ගෙව්වා. නඩුව අනුව ඩොයිස් බැංකුවට ගෙව්වා. නඩුව අනුව HSBC බැංකුවට ගෙව්වා. නඩුව අනුව මහජන බැංකුවට ගෙව්වා. කෝටි 1020ක්. භාණ්ඩාගාරේ තිබු සල්ලි තමයි කෝටි 120 ගිහින් දුන්නේ. සමහර සල්ලි තෙල් සංස්ථාවේ තිබුණා. සමහර සල්ලි මහ බැංකුවෙන් දුන්නා. මේ මහජනගේ ධනෙනේ. දැන් මේ මහජනයාට ධනය මේ තරම් නාස්ති කරපු පිරිස් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා පෞසි මහත්තයා. අසන්ත දෙමෙල් ඉන්නවා. එළිය හොඳට අජිත් කුමාර් කබ්‍රාල් ඉතා හොඳින් ඉන්නවා. හැබැයි කිසි කෙනෙක් පිළිබඳ පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ. කෝටි 1020ක් නාස්ති කරලා තිබෙනවා. මා දන්නා පරිදි FCID ගේ ෆයිල් එක වහන්න කියලා තීරණ දීලා ඉවරයි. එයි අන්න එක කල්ලියක් රකින්න මහින්ද මහත්තයා අනිත් කල්ලිය රකින්නවා මෛත්‍රීපාල මහත්තයා. ඔන්න රකින්න ප්‍රධානද මේකේ මේ ආරක්ෂකයෙකුල ගොඩක් නැහැ. ප්‍රධාන ආරක්ෂක දෙන්න. ප්‍රධාන ආරක්ෂක දෙන්න. රයිගමේ ගම්පලයෝ. දෙන්න දෙපැත්තෙන් වැඩි දෙන්න. මේක නිසිත වෙලා. ඒ විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා එයාලයින් එක. ශ්‍රී ලංකා එයාලයින් එකේ පාඩුව. ශ්‍රී ලංකා එයාලයින් එක පවරාගත්තට පසුව 2008 අවුරුද්දේ පවරගන්නේ. පවරගන්නේ මේ ජාතිය පිළිබඳව හෝ රටේ ගුවන් සේවාව පිළිබඳ අදහසකින් නෙවෙයි. ඇයි පවරගන්නේ? ජනාධිපතිතුමා පිරිසක් එක්ක එංගලන්තේ ගියා. එංගලන්තේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඉක්මනින් මෙයාට එන්න ඕන වුණා. එයා ලංකේකතුරු මේ පාලනය කරේ කළමනාකරත එමිරේට්ස් එකේ යතේ. එමිරේට්ස් එකේ CEO ට කතා කරලා කිව්වා මට ඉක්මනින්ම සීට් එකක් වෙන් කරන්න කියලා. එහෙම ගුවන් යානවල හීතු වැටි සීට් ඉල්ලන්න බෑ. තව අය බුක් කරලා තිබෙනවා. තමයි සීට් වෙන් කරලා තිබෙන්නේ. එයාට අදාළ පරිදි සීට් එක දුන්නේ නැතුව නඩුවක් ගියොත් ගුවන් සමාගමට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා ගුවන් සමාගම කිව්වා මම සීට් 4ක් දෙන්නම් කියලා. වෙන් කරලා කොහොම හරි දෙන්නම් කිව්වා. හැබැයි එහෙන් කිව්වා සීට් 4 වන්දි අපේ ගොඩක් ඉන්නේ 60ක් විතර ඉන්නවා. 60ටම සීට් ඉල්ලුවා. ඊට පස්සේ
සීට් දුන්නේ නැහැ කියලා. මෙහෙවිලා එමිරේට්ස් එකට කිව්වා CEO අයින් කරන්න කියලා. ප්‍රධාන විධායක නිලධාරියා අයින් කරන්න කියලා. ඒගොල්ලෝ කිව්වා අපිට ප්‍රධාන විධායක නිලධාරියා අපි අයින් කරන්නේ නැහැ. ඒ අපේ කළමනාකරුවා එයා. ඒ අපේ නියෝජිත අපි අයින් කරන්නේ නැහැ. මේගොල්ලෝ අයින් කරන්න කිව්වා. නෑ අපි අයින් කරන්නේ නැහැ. ඕගොල්ලෝ අපව ගන්න කිව්වා. එයා ලංකේ කාපුව අපි සල්ලි දීලා ගත්තා. සල්ලි දීලා ගත්තේ හොඳයි. නිකම් එමිරේට්ස් කාර්ය අපිට පැවරුනේ අපේ කොටස් 149ට එයාගේ එමිරේට්ස් කාර්ය කොටස් 151කට අපි සල්ලි දීලා ගත්තා. සල්ලි දීලා අරගෙන අවුරුදු 8ක් පාලනය කරා. අවුරුදු 8න් පසු පාඩුව කීයද? දසලක්ෂ 1200යි. දසලක්ෂ සමාවෙන්න. දසලක්ෂ 1 ලක්ෂ මොන මිලියන 1 ලක්ෂ 2000යි. දසලක්ෂ ඒවා 1 ලක්ෂ 2000යි. ඒ කියන්නේ කෝටි 10200යි. එයා ලංකේකේ ඒකද මොකද්ද කරේ? එයා ලංකේකේ පාඩුව අවුරුදු 8ක් ඇතුළත කෝටි 10200යි. ඒ කියන්නේ අපේ රටේ ඉස්කෝලේ තියෙන 9600යි. සෑම ඉස්කෝලයකටම කෝටිය ගාණක් දෙන්න තිබ්බා. කෝටිය බිල්ඩින් එකක් හදන්න තිබ්බා. ඒ කියන්නේ මේ බිල්ඩින් 9600ක් හදලා ඒත් කෝටි 500ක් විතර අතේ තියාගන්න තිබ්බා. කල්පනා කරලා බලන්න. මේ රට හොරකම් නෙවෙයිද? ඔය කෝටි 10200 ලංකාවෙන් පිටරට ගිහපු හැම පුරවැසියෙකුටම නිකන් ටිකට් දෙන්න තිබ්බා. එයා ලංකේක පැත්තකින් තියලා ලංකාවෙන් යන අයට ටිකට් එක නිකන් දෙන්න තිබ්බා. ඒ තරම් ධනයක් නෙමෙයි නාස්ති කරලා තිබෙන්නේ. ඉතින් අපි අහන්නේ තමුන්වහන්සේලාගේ. දැන් මේවට මොකද වෙන්නේ? වැලියමුණ වාර්තාව හැදුවා. වාර්තාව අපදවසර රූපවාහිනියේ සිරස්තදා පෙන්වන වැලියමුණ වාර්තාව. වාර්තාව හදන්නත් ලක්ෂ 42ක් ගියා. ඒක වෙනම වැලියමුණ මහත්තයා ගන්න ප්‍රශ්නයක්. අපේ දූෂණ විරෝධී නායකයෝ අපිට ස්විච්චාවේ වාර්තාව හදන්න වෙති කියලා. වාර්තාව හදලා ඉවරන අපි ඒව ගාන කීයද කියලා? ලක්ෂ 42යි. බඩු එහෙමයි හොඳයි. අපි දන්නවා යාළුවෝ කවුද කියන්නේ. ලක්ෂ 42යි ලක්ෂ 42ක් ගියා වාර්තාව හදන්න. අඩුම තරමේ වාර්තාව හදන්න නැතුව හිටියන් ලක්ෂ 42 අතර ඉතුරුයි. දැන් මුකුත් නැහැ. කල්පනා කරලා බලන්න. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිරන්ති නෝනගේ අයියා එයා ලංකේක දාගෙන මෙහෙව්වා. පරීක්ෂණ කොහෙද තියෙන්නේ? කෝටි 10200ක් මේ රටට හානි කරලා තිබෙන ඒ පිළිබඳ කිසි පරීක්ෂණයක් අද සිද්ධ වෙමින් තිබෙන්නේ නැහැ. ඊළඟ ඒ නිසා ප්‍රධාන මේවා හිකින් ගනුදෙනුව. 2 එයා ලංකා ගනුදෙනුව. 3 ප්‍රධාන ලෙස සාකච්ඡාවට බඳුන් වුණු ඇවන්ගාඩ් ගනුදෙනුව. ඇවන්ගාඩ් එකේ මොකක්ද උනේ? අපේ රටේ ඒ කියන්නේ ලෝකයේ තියෙනවා මුහුදේ අනුතුරුදායක තත්ත්වයන් තියෙන තැන් තියෙන. ඒ කියන්නේ මුහුදු මංකොල්ලකරුවන් විසින් නැව් බේරා ගන්න බෑ. ඒ නිසා මුහුද නම් කරලා තියෙනවා රතු කලාප රෙඩ් සෝන්. ඒ රතු කලාපෙන් නැවක් එනකොට මුහුදු ආරක්ෂක සේවයෙන් ඒ නැවට දානවා. හොඳයි. මුහුදු ආරක්ෂක සේවයෙන් ඒ නැවට ගන්නෙ නැත්තම් ඒ නැවේ ඉන්ෂුරන්ස් එක වැඩි වෙනවා. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම හැම නැවක්ම පෙළඹෙනවා මුහුදු ආරක්ෂක සේවකයන් ඒ කියන්නේ මුහුදු ආරක්ෂක සේවයේ බටය ඒ නැවට ගන්න. ගත්ත නැත්තම් මොකද වෙන්නේ? ගත්ත නැත්තම් ඉන්ෂුරන්ස් එක වැඩි වෙනවා. ඔකයි සිද්ධ වෙන්නේ. ඔන්න රතු කලාපයේ අවසන් වෙන ඒතර මේක නැව පටන් ගත්ත තැන ඉඳන් අවසන් වෙන තැනටම යන්නේ නැහැ. රතු කලාපයේ පටන් ගන්නකොට ආයුධත් එක්ක බටය පටවනවා. රතු කලාපයේ ඉවර වෙනකොට බටය බස්සනවා. ඔකයි කරන්නේ. ඒතර මොකද්ද වෙන්නේ? ලංකාව මුහුදු තීරයේ පිහිටලා තිබෙන්නේ රතු කලාපයේ ඉවර වෙන තැනක. ඒතර මෙතනින් බටය බස්සනවා තුවක්කුවත් එක්ක. ආයුධයත් එක්ක බස්සනවා. හැබැයි අපේ රටේ නීතියක් තියෙනවා මොකද්ද? අපේ රටේ තියෙන නීතිය තමයි කිසිදු පුරවැසියෙකුට අවි ආයුධයක් අතේ තියාගෙන ඇතුල් වෙන්න බෑ. දැන් මෙතනින් බටය බැස්සුවට බටයට තුවක්කුවත් අරගෙන රට ඇතුළට එන්න බෑ. අන්න ඒතකොට මොකද කරන්නේ? මුහුද මැද ෆ්ලෝටින් නාමර පාවෙන අවි ගබඩාවක් තියාගෙන අර ආයුධේ බාර ගන්නවා. බාරගෙන බටය යනවා ගොඩ බිමට. ආයේ නම ආපහු යනවනේ මේ පාරේ. යනකොට අර බටය අරගෙන ගිහිල්ලා අවි පාවෙන නැවට නංගලා ආයුධෙත් අරගෙන බටය නංගනවා අර නැවට. අන්න ඒ දක්වා කාලය තුල මේ අවි ආයුධේ තියා ගන්නවා මුහුදේ තියෙන පාවෙන අවි ගබඩාවක. ඕක තමයි කතාව. මේක තියෙන්නේ මුහුදේ. මුහුදේ තියෙන පාවෙන අවි ගබඩාවක මේක තියාගන්න. හොඳයි. ඊට පස්සේ
මේ තියා ගැනීම වෙනුවෙන් එක ආයුධයක් වෙනුවෙන් ඩොලර් 4500ක් ගෙවනවා. ඔකයි කතාව. ඩොලර් 4500ක් ගෙවනවා. දැන් මොකද කරේ? මේ මුහුදේ මේක තබා ගැනීම කරේ නාවික හමුදාව විසින්. ඒතර මුහුදේන කොහොමත් නැව් තියෙනවා. ඒතර එනකොට ආයුධය තියාගත්තා. බටය බැස්සුවා ගොඩ බිමට. ආයේ බටය අරඩවට නංගනකොට ආයුධය දීලා නැංගුවා. එක ආයුධකින් ඩොලර් 4500ක් තියාගත්තා. මේක තමයි බිස්නස් එක. මේක යුද්ධ කාලෙත් කරා. හැබැයි යුද්ධය ඉවරනට පස්සේ 2012 එතකොට නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහත්තයා. සෝමතිලක දිසානායක මහත්තයා නාවික හමුදාපතිතුමා කරපු වැඩේ තමයි මේ වැඩේ බාර දුන්නා එවන් ගාඩ් එකට. කීයද? 128%. 128යි. ආදායමෙන් 128ක් දෙන්න නාවික හමුදාවට ඉතුරු ටික එවන් ගාඩ් ගන්න. ඊට පස්සේ සෝමතිලක දිසානායක මහත්තයා විශ්‍රාම ගියා 2012 9 වෙනි මාසයේ 23 වෙනිදා. හරිද? සැප්තැම්බර් 23 වෙනිදා විශ්‍රාම ගියා. ඔක්තෝබර් 1 වෙනිදා එවන් ගාඩ් එකේ ජොබ් එකට ගියා. ලක්ෂ 30යි පඩිය. දැන් කොහොමද? ඊට පස්සේ නාවික හමුදාවේ හමුදාපති ධූරයටපත් වුණා කොළඹගේ මහත්තයා. කොළඹගේ මහත්තයා මොකද කරේ? අර 128% දක්වා අඩු කරලා බැඩ්ඩේට් කරා අවුරුදු දෙකක් පස්සට පටන් ගත්ත දවසටම. તો 128 125 කරා ඒක පස්සට කරා අවුරුදු දෙකක්. ඒ අවුරුදු දෙක පස්සට කිරීම වෙනින්ම රුපියල් මිලියන 125ක් ගෙවන්න උනා. ඒ 128 ගානේ අරන් දැන් 25 ගානේ පස්සට කරා. ඊට පස්සේ එතුමා විශ්‍රාම ගියා. විශ්‍රාම ගියාට පස්සේ එතුමාත් ගියා එවන් ගාඩ් එකේ ජොබ් එකට. උපදේශක ලක්ෂ 20යි. ඊළඟ නාවික හමුදාපති වුණා ජයන්ත පෙරේරා මහත්තයා. එයා මොකද කරේ? ආණ්ඩුවේ පංගුව 125 ඉඳන් 117ට අඩු කරා. එතුමාත් විශ්‍රාම ගියා. එතුමාත් එවන් ගාඩ් එකේ ජොබ් එකට ගියා. දැන් නැත්නම් මෙතන ප්‍රශ්නයක්. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඕකට තමයි නාවික හමුදාපතිතුර අල්ලස්සව දූෂණ කොමිසම සභාවෙන් අධිකරණයට ගෙනාවේ. බයි ඒකන පස්සේ කියන්නේ. ඕකට තමයි ගෙනාවේ. මේ එවන් ගාඩ් කියලා කියන්නේ අපේ රටේ මතක තබා ගන්න. ඒක ජාවාරමක්, ඒක මංකොල්ලයක්, ඒක කුමන්ත්‍රණකාලී මධ්‍යස්ථානයක්. අපේ රටේ ආණ්ඩු වට්ටන්න පුළුවන් ඉතින්. අපේ රටේ මිනිස් ඝාතනය කරන්න පුළුවන් ඉතින්. අපේ රටේ මිනිස්සු මිලදී ගන්න පුළුවන් ඉතින්. ඒ නිසා තමයි අධිකරණේ ලොක්කො මිලදී ගත්තා. වජින අබේවර්ධනලා මිලදී ගත්තා. හිටපු පොලිස්පති, පොලිස් ඇමති තිලක් මාරපණලා මිලදී ගත්තා. මාධ්‍ය මිලදී ගත්තා. ඒ කාලේ එවන් ගාඩ් ගැන ලියපු එකක් මාධ්‍ය වල ගියේ මතක තබා ගන්න. එකක් දෙකක අර මාධ්‍ය මිලදී ගත්තා. මේක නැත්ත කතාව. නිසා එවන් ගාඩ් කියන්නේ මොකද්ද? ඒක අපේ රටේ කුප්‍රකට ජාවාරම්කාරී තොටුපළ. ඒ තොටුපළ පරාද ඒකට රිව පරීක්ෂණයක් කරන්න ඕනේ නැද්ද? නමුත් ඒවා කාලේ වෙලිතලාවෙන් වැසෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මත තබා ගන්න. දැන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා. දැන් මම දැක්ක මේ ළඟදී අන්න කෝප් එක ගැන දෙනවා නේද? දැන් මං කියන සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා. අපේ රටේ තෙල් ගේනකොට තෙල් මිල තීරණය කරන්න කොහොමද? නැවට පටවපු දිනද? නැව මැද තියෙන දිනේද? බාන දිනේද? ප්‍රශ්නයක් තියෙනවනේ. කොහොමද තෙල් මිල තීරණය කරන්නේ? තෙල් මිල තීරණය කරන්නේ මීට පෙර තීරණය කරේ නැවට පටවපු දිනට කලින් දින දෙකකුත් පස්සේ දින දෙකකුත් ඒ දින පහේ සාමාන්‍ය අගේ. ඒ කියන්නේ නැවට පැටවුවා නම් 3 වෙනිදා, පළවෙනිදා මිලයි, දෙවෙනිදා මිලයි, 3 වෙනිදා මිලයි, පසු දින දෙක. 4 වෙනිදා මිලයි, 5 වෙනිදා මිලයි අරන් ඒ මිලේ ඇවරේජ් එක සාමාන්‍ය අගේ තමයි තෙල් මෙට්‍රික් ටන් 9ක මිල කියන්නේ. පටවපු දිනේ මිල නෙවෙයි, පටවන්න දින දෙකකට පෙරහා පැටවුවට දින දෙකකට පසු මිල සාමාන්‍ය අගය තමයි තෙල් මෙට්‍රික් ටන් එක මිල කියන්නේ. එතකොට හරි නිශ්චිතයි දින 5ක් වෙන දින 5න් එක. හැබැයි සුසිල් ප්‍රේමජයන්ත අපේ රට නැව් 8ක් තෙල් ගෙනාවා මිල කොහොමද හැදුවේ? කොහොමද මිල සූත්‍රය හැදුවේ? දැන් ටයිකෝට් මහත්තයා කියන රටට ඇවිල්ලා කොහොමද මිල හැදුවේ? පටවපු දවසේ සිට බාන දිනය දක්වා වැඩිම ගණන් තින දින 5 අරගෙන ඒකේ ඇවරේජ් එක. තේරුණාද නැහැ? තේරුණා කිව්වේ.
ඉස්සලා තිබුණේ පටවපු දිනේ පෙර දින දෙකයි පසු දින දෙකයි දින පහේ සාමාන්‍යයෙන්. දැන් පටවපු දවසේ සිට බාන දිනය දක්වා ඒ කාලය ඇතුළත වැඩිම මිල ගණන් ඒ කියන්නේ කම්පැනියට දෙනවා තමන් කැමති දින 5ක ඇවරේජ් එක කියලා. වැඩිම කියලා තිබ්බේ නැහැ. කම්පැනියට දෙන තමන් කැමති දින 5ක. කම්පැනි මොකද කරන්නේ? වැඩිම දින 5 තෝරගන්න. නැව් තෙල් නැව් 8ක තෙල් ගෙනාවා එහෙම. ඒ නිසා පාඩුව එම තෙල් නැව් 8න් පමණ සිදු වූ පාඩුව රුපියල් මිලියන 1037යි. රවි කරුණායක වාගෙම සුසිල් ප්‍රේමජයන්ත මීය කැඩුවේ අතලෙව කන්නද? අපි අහනවා මෙහෙම කිව්සු වෙනස් කරේ මොකක්ද? මෙතෙත් එවන කිව්සුම මේ නැව් මේ තෙල් නැව් 8ට විතර මේක වෙනස් වුණේ කොහොමද? ඒ සඳහා අතිරේක වශයෙන් ඒ කියන්නේ වෙනදා සූත්‍රයට දාලා බැලුවනම් ඊට වඩා වැඩියෙන් කෝටි 103ක් ගෙවන්න උනා කම්පැනි එකට. මේවා හොරකම් නෙවෙයි. ඉතින් මේවට ගොඩාක් පරීක්ෂණ වුණාද? පරණ කිව්සුම් බලන්න, අලුත් කිව්සුම් බලන්න, අලුත් කිව්සුමේ කරපු දේ බලන්න, අතිරේක වෙච්ච පාඩුව බලන්න, පාඩුවට සුසිල් ප්‍රේමජයන්ත කැඳවන්න. මතක තියාගන්න සුසිල් ප්‍රේමජයන්ත කැඳවන්න දෙන්නේ නැහැ. ඇයි? සුරුංගේ අනෙක් මුර දේවතාවා ඉන්න මෛත්‍රී. මේ කඳුර දෙක මේ තමයි කරන්නේ. ඒගොල්ලන් තරක තියෙනවා. මේවා කරන්න ගියොත් ආණ්ඩුව වැටේ, රාජපක්ෂ එළියට ආයේ මාර වැඩ වෙන්නේ. මගේ මිනිස්සුන්ට දඬුවම් දුන්න ගියොත් මම ඉන්නේ කොහමද? ඒකට තරක තියන්න පුළුවන්. හැබැයි මේවා මේ රටේ මහජනයාගේ ධනය, මහජනයාගෙන් කොල්ල කාපු ධනය, මේ රටේ සෑම පුරවැසියටම අයිති ධනය. ඒකයි මේක එකතු කරන්න බලපෑම් කරන්න. ඒ විතරක්. ඒ නිසා හරි පැහැදිලි මේ වගේ ආරක්ෂකයෝ අද කවුද? ආරක්ෂක කවුද? මම තමුන් වහන්සේට කියන්නේ. අපේ රටේ දැන් සමහර අය කියනවා අපේ රටේ ආයතන පණ මදිනේ. අපේ රටේ නීති මදිනේ. නෑ නීති මදි පිළිබඳ ප්‍රශ්නයක් මෙතන නෑ. අපේ රටේ බලවත් පනතක් තිබෙනවා. පොදු දේපල පනත දඬුවම් දීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා තිබෙනවා. පොදු දේපල පනත. ඊළඟ බලවත් පනතක් තිබෙනවා මුදල් විසුද්ධීකරණ පනත. ඒ කියන්නේ මොකද්ද? පොදු දේපල පනතෙන් කරන්නේ රුපියල් 25000කට වඩා වැඩි මුදලක්. මහජන මුදලක්. ඒ කියන්නේ රාජ්‍ය මුදලක්, රාජ්‍ය දේපලක් 25000කට වඩා අවභාවිතාවේ යෙදුවොත් ඇපනේ. මතක බලන්න. මේ කරලා තියෙන හොරකම් හැටියට 25000 ගෝඨාබෙලට, බැසිල්ලට, සජින් වාසලට, නාමල්ට, යෝසිතලට අප මේ ආත්මේ නෙවෙයි ආත්ම ගණනාවකට අප නැති වෙන්න ඕන. මොකද මේ ආත්මෙන් අප නැතුව බේරන්න බෑ. මේ කරලා 25000ට නේ අප නැත්තේ. තව 25000කට ඊළඟ ආත්මය අප නැහැ. නික හිතන්න කල්පනා කරන්න. ආත්ම කීයකට අප නැතු වෙයි? කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ හොරකම් වලට කො නීතියයි පොදු දේපල පනත ඒ තරම් බලවත්. ඊළඟ අපේ රටේ බලවත් පනතක් තිබෙනවා මොකද්ද? මුදල් විසුද්ධීකරණ පනත. ඒක තමයි 2007 සම්මත කරපු. මේක මහින්ද රාජපක්ෂ මහත්තයාට වැරදිලා සම්මත කරේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මන්දක මුදල් විසුද්ධීකරණ පනත ක්‍රියාත්මක වෙනකොට ඒකේ යෝසිත රාජපක්ෂ ගෙනියනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අපි ඕකේ පනත ගෙනාවේ ඕකට නෙවෙයි. අපි ගෙනාවේ මේ කොටින්ගේ සල්ලි හොයන්න. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මත වෙච්ච ප්‍රඥප්තියක් අනුව තමයි මුදල් විසුද්ධීකරණ පනත එන්නේ. අපි මේ පනත සම්මත කරා. පනත සම්මත කරනකොට ගෙනාපු හිතුව දේ තමයි මේ කොටින්ට සල්ලි දෙන එක අල්ලන්න තමයි කියලා. හැබැයි මේ පනත අනුව ඕනෑම පුරවැසියෙ බැඳී සිටිනවා තමන්ගේ දේපල හොයාගත්තේ කොහොමද කියලා කියන්න. ඒ දේපල හොයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරි නම් ඒ දේපල පවරා ගැනීම එකම බලයේ තියෙන පනත මුදල් විසුද්ධීකරණ පනත. බැසිල් රාජපක්ෂට බැරි නම් ඔරුතොට දේපල ගැන කියන්න. කලගෙඩිය එන දේපල ගැන ඒ දේපල ගැන කියන්න. මාතර දේපල ගැන ඒ දේපල උපයාගත්තු ආකාරය ගැන කියන්න බැරි නම් ඒ දේපල සියල්ල පවරාගත හැකියි. ඒක ඒ තරම් බලවත් පනතක්. අපේ රටේ දේපල පවරා ගැනීම පිළිබඳව තියෙන එකම ශක්තිමත් පනත මුදල් විසුද්ධීකරණ පනත. ඒ පනත තියෙනවා. ඊළඟ අපරාධ පනත තියෙනවා. ඒකෙත් පුළුවන් මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න පුළුවන්. ඒ නිසා නීතිවල ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආයතනවල ප්‍රශ්නයක් තියෙනවා. නෑ ආයතනවල ප්‍රශ්නයක් නැහැ. FCID එක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසි මම තමුන් ආසලට ගැන ටිකක් කියන්න. දැන් ඉස්සරලම ලොකු එකක් තිබුණා මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසි වෙනි කොට්ටාසක FCID එක ගොඩනගපු එක වැරදි කියලා ඒගොල්ලෝ තර්කයක් ගොඩනගන හිටියා. හැබැයි පහුගියදා මහේස්ත්‍රාත්තුමා තීන්දුවක් දුන්නා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ඒ කියන්නේ පොලිස්පතිතුමාට
අවශ්‍ය ඕනෑම ආකාරයකට උවමනාකම් මත පොලිස් කොට්ටාසයක් ගොඩනැගිය හැකියි කියලා. ඒ නිසා තවදුරටත් ඒක නීතිමය ප්‍රශ්නයක් නෑ. ඒක අපි පැහැදිලි කරන්න ඕනේ ඒ නිසා. අද මහේස්ත්‍රාත්තුමාම කියලා තියෙනවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ නීති අනුකූලයි කියලා. ඒතර එතන හරියනේ. එහෙනම් නීති අනුකූල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ තිබෙනවා. ඊළඟ ගත්තාම අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව තිබෙනවා. ඊළඟ මහ බැංකුවේ වෙනම එතන තිබිලා වැඩකුත් නැති වී දැන්. වෙනම මේ මූල්‍ය අයථා ගණදෙනු හොයන්න ඒකකයක් තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගණදෙනු හොයන්න ඒකකයක් තියෙනවා FIU එක. FIU එක. එනිසා මොකද වෙන්නේ? අපේ රටේ මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන්න ආයතන තිබෙනවා. නීතියක් තිබෙනවා. ආයතන තිබෙනවා. එහෙනම් මේ ආයතන පණමදිද? ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔහොම නෙමෙයි වෙන්න ඕන. දැන් අපිට මේ හොයාගෙන යන්න එපානේ. නීති තියෙනවා. පණක් තියෙනවා. ආයතන පණමදිද? මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ ඉන්නේ ඒක බාර වෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහත්තයා. එතුම තමයි බාර වෙන්නේ. සාමාන්‍යයෙන් හොරෙක් හඹාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි මේ පැත්තෙන් අනිත් පැත්තේ වාඩි කරගෙන අත්අඩංගුවට ගන්න එක ලීසි. කොහොමද බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ? DIG මහත්තයා මේ පැත්තේ වාඩි වෙලා ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අර පැත්තේ වාඩි වෙලා ඉන්නවා. හවස 5 විතර වෙනවා. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා මම තව සති දෙකකින් එන්නද කට උත්තරේ දෙන්න කියලා. ඉතුරු ටික දෙන්න. එතකොට මේ පැත්තේ ඉන්න පොලිස් නිලධාරි මහත්තයා කියනවා බෑ. එහෙනම් මම ලබන සඳුදා එන්නද? මේ සිකුරාදා දිනයක් හොඳයි. බෑ. බ්‍රහස්පතින්දා දිනයක් කැබිනට් එක රැස් වෙලා තිබ්බේ. බෑ. ඊළඟ එහෙනම් මම හෙට එන්නද? බෑ. සර් දැන් අන්ඩර් ඇරස්ට්. සර් දැන් අත්අඩංගුයි. එහෙම ගන්න එක ලීසිද? හොරෙක් පන්නගෙන ගිහින් අල්ලන එකයි එහා පැත්තේ මේසි දිහා වාඩි කරගෙන කතා කර ගන්න එකයි. අමාරු වැඩක්. නිකන් සර්ලා නෙවෙයිනේ. යුව රජු. නිකන් පොලිස් කාරයන් පයින් ගහලත් ගනි. ඔය නිකන් අපි වගේ කෙනෙක් ඔය නිකන් නේද? ඔය නිකන් කෙසල් කන කපු පයින් ගහලා ජිප් එකට වැට නේ මේ පැත්තෙන් පයින් ගනවා ජිප් එකට යන්න. එහෙම ගන්නවා. හැබැයි මේ මහතුරුන්ට එහෙම අත තියන්නේ. හැබැයි මහතුරුන්ට අත තිබ්බනේ. මේ රටේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම ක්‍රියාකාරීත්වය. අත තිබ්බා. ජීප් එකට එන්න කිව්වා දාගන්න කිව්වා කඩුවල උසාවියට අරන් යන්න කිව්වා. ඔච්චර කරේ. ඉතින් එහෙම කාර්යක්ෂම ආයතන වැඩ කරා. මහචන්දර කලින් මත තබන්න. පහුගිය මහචන්දර කලින් බැරි වෙලාවත් මහචන්දෙදී නැවත රාජපක්ෂ කඳවුර බලයට ආවනම් අපි දේශපාලකයෝ. අපි මේවා කතා කරන අපි පිටපස්ස දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා. ඒකේ හයිය තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒගොල්ලෝ නිකන් සාමාන්‍ය නිලධාරී. ඒගොල්ලෝ සාමාන්‍ය නිලධාරී. නිකන් සීනියර් DIG මහත්තයා. ඒගොල්ලෝ තමගේ රාජකාරිය කරන්නේ. මොකද්ද විය හැකි? අනිවාර්යයෙන්ම තර්ජනයට මර්ධනයට පළමු පහර එල්ල වෙන්නේ මිනිසුන්ට. ඒ මහචන්දර කලින් කිව්වනේ ඩී විපුල්. මොකක්ද ඩී විපුල් කිව්වේ? ඩී විපුල් කිව්වා FCID එකේ ලොක්කන්ට ඒගොල්ලෝ බලයට ආවට පස්සේ ගල් ගහලා මරනවා කිව්වා. කිව්වේ නැද්ද? එහෙම දරාගන්නේ මේ පරීක්ෂණ කරන්න. පවුගේ ගහලා කියලා පොල් ගැහුවා. අපි ඒවා පිළිගන්නේ නැහැ. පොල් ගහපුවාම අපරාධ පොල් ගෙඩිය. අපිට කියන්න තියෙන ඉතරයි. හරි. හැබැයි පිළිගන්න අය ඇතිනේ නේද? පොල් ගැහුවා. පොල් ගැහුවේ මොකටද? FCID එකට සාප වේවා කියලා. ඒකේ DIGට මේවා වේවා කියලා පොල් ගැහුවා. එහෙමනේ يعني මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට එරෙහිව ඝාතන බලපෑම් කරා. තර්ජනය කරා. පොල් ගැහුවා. හැබැයි නිලධාරි වැඩේ කරන් ගියා. එහෙනම් ආයතනය පණ මදිද වැඩේ කරන්න. ආයතන ප්‍රමාණවත් වැඩ කරන්න. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව පරීක්ෂණ ගණනාවක් කරගෙන ගියා. රාජිත් සේනරත්න අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවට අවස්ථා ගණනාවකදී ගෙනිච්චා. හැබැයි මාධ්‍යවල ගියේ නෑ නේද රාජිත ගියා කියලා. ඇයි ඒ දන්නවද? අනෙක් අය යනකොට මාධ්‍යයට කියනවා. ඒකනේ වෙන්නේ. ගෝඨාභය අල්ලස් එකට යනකොට මාධ්‍යයට කියලා යන්නේ. ඒකට තමයි උන්වහන්සේලා කැමරාව අල්ලනවා. එහෙමනේ. අල්ලස් එකෙන් කියන්නේ නැහැ අද මෙහා එනවා කියලා. යන කෙනා තමයි කියන්නේ. විමල් වීරවංශ ගෙනියනකොට අල්ලස් එකට
කට්ටිය කියනවා. මහින්දානන්ද ගෙනියනකොට කියනවා. රාජිත ගෙනියනකොට රාජිත කියන්නේ. ඒ නිසා රට දන්නේ නැහැ. ඕකයි මාධ්‍ය දන්නේ නැත්තේ. මේ හොරෙන් ගියා නෙවෙයි. මන්දක රංජන් මහත්තයා කියනවා මේ පිටිපස්ස දොරින් ආවලු. පට්ටපල් බොරු. අර පිටිපස්ස දොරින් ආව නෙමෙයි. ඇත්ත කතාව මොකද්ද? රාජපක්ෂ කල්ලිය කණ්ඩායම ගෙනියනකොට ඒගොල්ලෝ මාධ්‍යයට කියලා යනවා ආණ්ඩුවේ ඉන්න අය ගෙනියනකොට මාධ්‍යයට නොකිය යනවා. දන්නේ නැහැ. අල්ලා සෝදූෂණ කොමිසම සභාව පනතේ 17 වෙනි වගන්තිනේ 17 වෙනි වගන්තිය අනුව තොරතුරු පිටතට දුන්නොත් ඒක නිලධාරීන් අවුරුදු 7ක් ඉරේ. ඉතින් දෙන්නවද දැන් එනවා කියන. දෙන්න ඒක බලවත් තොරතුරු පිටතට දෙන්න බෑ. ඒ නිසා තමයි අපි අඩුවෙන් කියන්නේ. දෙන්න බෑ පිටතට. හැබැයි රාජසේන රත්න කියා. දුමින්ද දිසානායක කියා. ප්‍රියංකර ජයරත්න කියා. පෞසි කියා. ඒ ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩු බලයේ ඉන්න ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවමට ගෙනාවා. ගෙනාව විතරක් නෙවෙයි. පෞසිට විරුද්ධව නඩුවකුත් දැම්මා. පළවෙනි වතාවට මතක තබන්න. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව බලයේ හොබවන පාලනයේ ඇමතිවරයෙකුට එරෙහිව පළවෙනි වතාවට නඩුවක් දැම්මා. පෞසිට නඩුව දානකොට රාජිතට උණ ගෙවුණා. පෞසිට නඩුව දානකොට රාජිතට උණ ගෙවුණා. රාජිත දන්න ඔයාගේ එක ඊළඟ එන්න කියන්නේ. ප්‍රියංකර ජයරත්න දන්න ඊළඟ එක යට එන්න කියන්නේ. දුමින්ද දිසානායක දන්න ඊළඟ එක යාගේ එන්න කියන්නේ. කල්පනා කරලා බලන්න. සල්ලස්සෝ දූෂණ කොමිසම සභාව ක්‍රියාත්මක වුණේ නැද්ද? ක්‍රියාත්මක වුණා. ඒ නිසා මොකද්ද කරේ? ඒ නිසා රාජපක්ෂ කල්ලිය ගිහිල්ලා අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවේ පෝස්ටර් ගැහුවා ඝාතන මන්දිරය කියලා. එමය කරේ. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට නමප්පට බැඳ ඝාතන රැජින කියලා. ඒගොල්ලෝ එක්කොට මුණ දීලා තමයි පරීක්ෂණ සිදු කරමින් ගියේ. ඒ නිසා මේ ආයතන දෙක බලවත් පරීක්ෂණ ගණනාවක් ඉදිරියට කරගෙන මේ තිබුණා. හැබැයි මොකද කරේ? ඒගොල්ලන්ගේ ආරක්ෂාවට කවුද ඉන්නේ? ආණ්ඩුව ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ඕන. හැබැයි ආණ්ඩුව ආරක්ෂා කරනකොට මොකද කරේ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පහුගියදා ප්‍රකාශයක් කරලා FCID එකටයි අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවටයි පහර දෙන්න පටන් ගත්තා. සාධාරණ. මොකද මේ පහර දෙන්නේ? කල්පනා කරලා. ඇයි පහර දෙන්නේ? පරීක්ෂණ නතර කරන්න. වෙන මොකටවත් නෙවෙයි. වෙන මොකටවත් නෙවෙයි. මේ පරීක්ෂණ නතර කිරීමේ වමනාව යාට තිබුණා. ඇයි ඒ? පෞසු ගෙනියනවා, රාජිත ගෙනියනවා, ප්‍රියංකර ජයරත්න ගෙනියනවා, දුමින්ද දිසානායක ගෙනියනවා. FCID එක ඩිලාන්ට තියෙනවා නම්, නිමල් ඩිලාන්ට තියෙනවා නම්, අනුරයාපට තියෙනවා, සුසිල් ප්‍රේමජයන්තර තියෙනවා නම්. එහෙනම් මේ වඩපණ කරන්න ඕනේ නැද්ද? ඒ නිසා සංඥාවක් දුන්නා. මොකද මේ දීපු සංඥාව? උඹලා මගේ මිනිස්සුන්ට අත තියන්න එපා. හෙට කවුරු ඔය පුටුවේ වාඩි වුණත් ඒ දෙගිඩියාවෙන් තමයි වාඩි වෙන්නේ. කවුද මෛත්‍රී මහත්තයාගේ මිනිහා? එයාගේ ෆයිල් එක ඇරෙන්නේ නැහැ ඊට පස්සේ මත තබගන්න. අද FCID එක කට උත්තරයක් ගේන්න කලින් කල්පනා කරනවා මේ මිනිහා කොයි පැත්තේද? මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේ දූෂිතයන්ගේ ආරක්ෂකයන් වෙලා තිබෙන කවුද? මේ පාලකයෝ. මේ දූෂිතයන්ගේ ආරක්ෂකයෝ බවට පත් වෙලා තිබෙනවා. ඒක තමයි අද අපි ඉදිරියේ තිබෙන ඇත්ත. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රකාශයෙන් පස්සේ වැඩිම අමන්දානන්දනයට පත් උනේ කවුද? වැඩිම ප්‍රීති ප්‍රමෝජනකට පත් උනේ කවුද? වීරවංශ, ගම්මන්පිල, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, ඩිලාන් පෙරේරා. එයි ඔක්කොම චූදිති වරකස්සේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ සතුටු වෙන්නේ නැද්ද එල්ල කරපුවාම? ඒ නිසා රකින්න ඕන නිලධාරීන්ට එරෙහිව පහර එල්ල කරන්න. එනිසා අල්ලා සෝදු සභාවේ කොමසාරිස් ජනරාල් ලිලා අස්සුනා. අද මූල්‍ය අපරාධ විමර්ශන කොටස අකර්මණ්‍ය වෙලා එදායින් පස්සේ කට උත්තරයක් ගන්නගෙන අප කෙනෙක් පෙන්වන්න. එදායින් පස්සේ කිසි බලවත් කෙනෙක් හරියට කට උත්තරයක් ගන්නගෙන ආවේ නැහැ. මේ ආයතන දෙක දුර්මුඛ කරලාද තිබෙන්නේ. ඇයි ඒ? දූෂිතයන්ගේ ආරක්ෂකයෝ විසින් මේ ආයතන බිඳවට්ටලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. එකක් දූෂිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අනෙක් ප්‍රධාන කරුණ තමයි දූෂිතයන් වෙනුවෙන්. ඇයි? දැන් ඉස්සලම රාජපක්ෂ කල්ලිය දූෂිතයෝ, මේගොල්ලෝ ආරක්ෂකයෝ. දැන් මේගොල්ලෝ දූෂිතයෝ හා ආරක්ෂකයෝ. මේ ආණ්ඩුව දූෂිතයෝ වගේම ආරක්ෂකයෝ. නුවර අධිවේගී මාර්ගයේ
වටරවුමෙන් ගිහිල්ලා එඬේර මුල්ලෙන් තමයි නුවර පාර පටන් ගන්න තිබේ පරණ සැලැස්ම අනුව. කියන්නේ වටරවුම් පාර ගියපුවාම නුවර පාර ඇවිල්ලා වැටෙන්නේ එඬේර මුල්ලට. හැබැයි මේ සැලැස්ම වෙනස් වුණා. මේ ආණ්ඩුව වෙනස් කරා. මේ ආණ්ඩුව නුවර පාර ඇවිල්ලා වැටෙන්න සැලැස්ම හැදුවා කඩවතට. ඉස්සලා එඬේර මුල්ලෙන් මීරිගමට තමයි යන්න තිබේ. දැන් කඩවතෙන් මීරිගමට. මීරිගම හරහා ගිහිල්ලා රඹුක්කන හරියෙන් දෙකට බෙදෙනවා. ඔක තමයි අධිවේගී මාර්ගයේ සැලැස්ම තිබුණේ. දැන් මේ වැඩිවීම හේතු කොටගෙන කිලෝමීටර 5ක දුර වැඩි වෙනවා. එතකොට වැඩි වෙන්නේ අර පරණ පාරට වඩා කිලෝමීටර 5ක්. හැබැයි මේ පාරෙන් මඩ වගුර අහුවෙන්නේ නැහැ. එඬේර මුල්ලෙන් ගියා නම් අර මඩ වගුරත් අහුවෙනවා. මතක තබා ගන්න. ඒ නිසා මඩ වගුර අහුවෙන්නේ. හැබැයි මොකද්ද උනේ? පරණ සැලැස්මට අනුව කිලෝමීටරයකට යන්නේ. ඒ කියන්නේ මේ එඬේර මුල්ල මීරිගම කොටසයි. දැන් අලුත් එකේ නම් කඩවත මීරිගම කොටසයි. ඒ කොටස හොඳයි මීරිගම දක්වා කෑල්ල. ඒ කෑල්ලට පරණ සැලැස්ම අනුව යන්නේ කිලෝමීටරකට බිලියන 2.7යි. කෝටි 270යි. හැබැයි දැන් අලුත් සැලැස්ම අනුව මොකද උනේ? කිලෝමීටර 5ක් වැඩි වුණා. මඩ වගුරෙන් එළියට ආවා. අලුත් සැලැස්ම අනුව කිලෝමීටරයකට කෝටි 470යි. ඒ කියන්නේ මොකක්ද? මීරිගම ඉඳන් කඩවත කෑල්ල වැඩි වුණා කිලෝමීටර 5ක්. ගාණ වැඩි වුණා කෝටි 1200ක්. මතක තබා ගන්න. එනිසා දැන් කිරියල්ල මේවට උත්තර දෙන්න ඕන. කිරියල්ල මේ වෙන ඒවා කියනවා. කෝප් එක අපි බලා ගන්න. නේද? මම දැක්ක එදා කියනකොට මේ කෝප් එක හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මේ පක්ෂග්‍රහයි. ඔහු මේ බැඳුම් කර වංචාව ගැන කලින් කියලා තියෙනවා. ඒ නිසා බෑ. ඇයි එහෙම කියන්නේ? කිරියල්ල දන්නවා ඉක්මනින්ම මාර්ග සංවර්ධන අධිකාරියත් කෝප් එකට කැඳවන බව. වෙන මොකටද මේ? අධිවේගී මාර්ගවල කොන්ත්‍රාත් එක ගන්න හොයන්න ඕනේ. සමාගම වෙනස් වුණා. පාරේ ප්ලෑන් එක චුට්ටක් වෙනස් වුණා. හැබැයි පාඩුව කෝටි 1200යි. ඒ නිසා ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? පරණ හුරු වෙනුවට අලුත් හුරු ඇවිල්ලා. ඒකයි සිද්ධ වෙලා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා පහුගියදා සිද්ධ වුණු රේගුවේ වංචාවන් ගණනාව. ඒක ගැන අපි එක්තරම් කතා කරලා තිබෙනවා. ඒකට රවි කරුණානායක මහත්මයා හවුල් බව අපි ඔප්පු කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. බිල්ඩින් එක මිලදී ගන්නකොට කුසිකර්ම අමාත්‍යාංශයට බිල්ඩින් එක මිලදී ගන්නකොට කීයද මාසික කුලිය? බිල්ඩින් එකේ මාසික කුලිය 2 කෝටි දශලක්ෂයයි. ලක්ෂ 210යි බිල්ඩින් එකේ මාසික කුලිය. මිලියන 21යි. මිලියන 21යි මාසික කුලිය. මාස 24ක අත්තිකාරම් දෙන්න ඕන. ඒ කියන්නේ මිලියන 424ක් දෙන්න ඕන අත්තිකාරම්. ඒ අත්තිකාරම් බැංකුවේ දාපුවාම ගොඩනැගිලි අයිතිකාරයට තව බිල්ඩින් එකක් කුලියට ගන්න පුළුවන්. මේකද කරලා තියෙන්නේ. මිලියන ලක්ෂ 210ක් දීලා මෙරට කුසිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් ගන්න ඕනද? අවුරුද්දක අත්තිකාරම දෙන්න ඕනද? ඇග්‍රීමන්ට් එක ගහන්න මොකද්ද තියෙන්නේ? ඇග්‍රීමන්ට් එකේ කොන්දේසිය මොකද්ද? අවුරුදු 5කට ගහන්න ඕන කියන. මිලියන 21 ගානේ අවුරුදු 5කට ගහන්න ඕන. අවුරුද්දක අත්තිකාරම දෙන්න ඕන. අවුරුදු 3කට පස්සේ 125කින් වැඩි කරන්න ඕන. 115කින්. ඒ කියන්නේ මිලියන 21යි 115 ගත්තම ආසන්න වශයෙන් තව මිලියන 3ක් විතර වෙනවා. මිලියන 25ට කිට්ටු කරනවා අවුරුදු 3න් පස්සේ තුන්වෙනි අවුරුද්දේ ඉඳන්. මොකක්ද මේ කරලා තියෙන්නේ? මේ මහජනයාගේ ධනෙනේ. කැබිනට් පත්‍රිකාව දැම්මේ කවුද? කැබිනට් පත්‍රිකාව දැම්මේ? රනිල් වික්‍රමසිංහ. අග්‍රාමාත්‍යවරයා මොකටද කැබිනට් පත්‍රිකාව දෙන්නේ? කුසිකර්ම අමාත්‍යාංශයට බිල්ඩින් ගන්න. බිල්ඩින් එක කුසිකර්ම අමාත්‍යාංශේ. කැබිනට් පත්‍රිකාව දාන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. කැබිනට් පත්‍රිකාවේ තියෙනවා මොකද්ද? අපි මේක මිලියන 21කට ගත්තට රජයේ වෙළඳපොළ taxeeru ඒ කියන්නේ රජයේ taxeeru කරුගේ වෙළඳපොළ taxeeruව මිලියන 13මාරයි. කැබිනට් පත්‍රිකාවේ ඒකක් දාලා. වෙනස තියෙන්නේ මොකද්ද දන්නවද? පේන්න හොරකම් කරනවා. ඒ කියන්නේ අපි ඒ කැබිනට් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙක ගාපු කැබිනට් පත්‍රිකාව අපි ගාව තියෙනවා. මේට අපි මාසෙකට මිලියන 21ක් දීලා කුලියට ගත්තට
රජයේ තක්සේරුකරුගේ වෙළඳපොළ වටිනාකම රජයේ තක්සේරුකරුගේ වෙළඳපොළ වටිනාකම මිලියන 13.5යි. හරිද? ඉතින් මේ අස්මනා පිට පේන්න මිලියන 7,75ක් මාසයකට පාඩු ලබනවා. විගණක දෙපාර්තමේන්තුවේ අබම් මෙල මහත්තයා තමයි මේ පිළිබඳ විගණනය කරලා තිබෙන්නේ. එතුමන්ගේ වාර්තාවේ සියල්ල සඳහන් වෙනවා. විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අමන් මොළ මහත්තයා එතුමා කරපු නිර්දේශය තිබෙනවා. ඉතින් මේ හොරකම් නෙවෙයි. මේ හොරකම් නේ. ඒ විතරක්. ගල් ලංගුරු මගඩිය. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් අවශ්‍ය වෙන ගල් ලංගුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක්. මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් වුණ වෙනවා ආසන්න වශයෙන් ගල් ලංගුරු අපිට. ඒ නිසා මම අපේ රටේ ඛනිජ තෙල් වලට පසුව විශාලතම රාජ්‍ය විසින් ගේන එක තමයි ගල් ලංගුරු. පහුගිය කාලේ මේ ගල් ලංගුරු ගනුදෙනුවට සම්බන්ධ වෙලා හිටිය යෝෂිත රාජපක්ෂයි එයාගේ නියෝජිතයවලා හිටියේ රවි රිවිර පත්‍රය ගන්න යාදේ ඔන්න අහගන්න. ඉන්නවද දැන් පත්‍රය දැක්කම දැක් කර කර ඉන්න. රවි විජේරත්න. බකිවේ සල්ලි ඒ පොම්ප වෙන විදිය. රවි විජේරත්න. ඉතින් රවි විජේරත්නලා තමයි ගල් ලංගුරු වංචාව කරේ. ගල් ලංගුරු ගනුදෙනුව කරේ. ඊට පස්සේ මොකද කරේ? මේ ආණ්ඩුව ආවා. මේ වංචනිකයන්ට දඬුවම් දෙන්න කියලා කිව්වා. සමාගම් මොකද කරේ? සමාගම් ටෙන්ඩරේ දැම්මා. ටෙන්ඩරේ දානකොට මොකද කරේ සමාගම? සමාගම ටෙන්ඩරේ දානකොට හැම සමාගමක්ම හිතුවා කොමිස් එක දෙන්න ඕනේ නැහැ කියලා අඩුම මිලට දැම්මා. ඒ කොමිස් එකේ මිලත් අඩු කරලා දැම්මා. වෙන කොමිස් එක දෙන්න ඕන. අඩුම මිලට දැම්මට පස්සේ මොකද වුනේ? අඩුම මිල පැත්තකින් තියලා අනුපිළිවෙලට වැඩිම ඉන්න පස්වෙනිය ගත්තා. පළවෙනිය ටෙන්ඩරෙන් තේරෙනවා. පස්වෙනිය ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නඩුව යනකොට නඩුව පැවරීම සඳහා පදනම් කරගත්තු කරුණු අනුව තාක්ෂණික කරුණක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන ගමන් ශ්‍රේෂ්ඨාධිකරණ කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය හදවත කම්පා වූ ගනුදෙනුවක් මේ සිදු වී තිබෙන්නේ කියලා. දැන් මේ මොකක්ද? මේ යහපාලන මිස්ටර් ක්ලීන්ගේ ආණ්ඩුව. ශ්‍රේෂ්ඨාධිකරණ හදවත කම්පා වෙන ගනුදෙනු සිද්ධ වෙනවා. මිස්ටර් ක්ලීන්ගේ ආණ්ඩුව ඇතුළේ. අධිවේගී මාර්ගවල ගනුදෙනු සිද්ධ වෙනවා. එතනින් අතර නොවි රේගු වලින් භාණ්ඩ නිදාස් කරනවා. විශාල මුදල් දීලා කුෂ්කර්ම අමාත්‍යාංශයට බිල්ඩින් ගන්නවා. ඒ නිසා මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ හොරු වෙනුවට මේ හොරු දූ කෙලියේ නිරත වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒකේ ප්‍රධානතම ගනුදෙනුව කල්පනා කරලා බලන්න. මේ ආණ්ඩුව ජනාධිපතිවරයා පත් වුණේ ජනවාරි මාසයේ 8 වෙනිදා ගිය අවුරුද්දේ. පෙබරවාරි මාසයේ 27 මාස දෙකක් ගිහිල්ලා නැහැ. මාධ්‍ය ලියනවා ආණ්ඩුව වැටිච්ච ආකාරය ජනතාව කතා කරනවා ආණ්ඩුව වැටුණා නේද? එක එක අය ලියනවා ආණ්ඩුව වැටුණා කියලා හිතුවේ නෑ. ආණ්ඩුව වැටීමේ උණුසුම මේ පැත්තේ. අර පැත්තේ අර්ජුන මහේන්ද්‍රන් දූ කෙලියේ. කල්පනා කරන්න. අගෝස්තු මාස ජනවාරි මාසයේ 8 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධ වෙනවා. ඔබ හිතන්න මෙහෙම ආණ්ඩුවක් තියෙන්න පුළුවන්. ජනතාව වංචනිකයන්ට දඬුවම් දීම සඳහා බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් හදලා ආණ්ඩුවට මාසයකමාරක් යාන්තම් ගත වුණා විතරයි ඒ ආණ්ඩුව බැඳුම් කරවලින් හොරකම් කරන්න පටන් ගන්නවා. මේක සරල ගනුදෙනුවක් නෙවෙයි. විගණකාධිපතිතුමා තමන්ගේ වාර්තාවේදී කියනවා ගනුදෙනුව සිදු වූ මොහොතේ අවාසිය. මත තබා ගන්න. මේ විදියට නැතුව අනිත් විදියට ගත්තනම් අනිත් විදියට ගන්න නැතුව මේ විදියට ගැනීම නිසා සිදු වූ පාඩුව කෝටි 167යි. ඒක මත තියන්න ඒ ඇවිල්ලා මොකද්ද? ගනුදෙනුව සිදු කරන මොහොතේ ඇති වූ අවාසිය කෝටි 167යි. අද ගත්තු වෙලාවේ ඇති වෙච්ච අවාසිය. මේක ඒ වෙලාවේ විනාඩි 10 ඇතුළත වෙනස් කරන්න පුළුවන් තිබ්බ එක. විනාඩි 10 ඇතුළත ගනුදෙනුව සිද්ධ වෙච්ච මොහොතේ මත තියන්න නැත්තම් මේ කට්ටිනවා ලොකු හොරකමක් නෙවෙයිනේ කෝටි 167නේ. ඒ දැන් අර කෝටි 10 ගණන් ඒවා තියෙනවනේ. නෑ මේක ගනුදෙනුව සිදු වූ මොහොතේ අවාසිය කෝටි 167යි. හැබැයි බැඳුම් කර වෙළඳ පොලේ බැඳුම් කරයක් කියලා ඒ කියන්නේ කවුරු හරි බැඳුම් කරයක් මිලදී ගන්නවා කියලා කියන්නේ වාසි සහගතම තැන්පතු. අපි කවුද? අපි තැන්පත් කරනවා නම් සක්විති ගාව අනුතුරුදායක භාවය වැඩි. අපි තැන්පත් කරනවා නම් පුද්ගලික ලීසින් කම්පැනි එක අනුතුරු භාවය ටිකක් අඩුයි. අපි තැන්පත් කරනවා නම් වාණිජ බැංකුවක
අනතුරුභාවයක තවත් අඩුයි. අපි තැන්පත් කරන රාජ්‍ය බැංකුවක අනතුරුභාවය ගොඩක් අඩුයි. අපි තැන්පත් කරනවා නම් භාණ්ඩාගාරයේ බිල්පත්වල හෝ බැඳුම් කරවල අනතුරුභාවය බිඳුවයි. කිසි අවදානමක් නැහැ. මහා බැඳුම් කරවල සල්ලි තැන්පත් කරලා. ආණ්ඩුවට ණයට දෙන එක අවදානම් නැහැ. ආණ්ඩුවේ තැන්පත් කරනක අවදානම බිඳුවයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා අවදානම අඩු නිසා පොලි අනුපාතිකය අඩුයි. අවදානම අඩුයි පොලි අනුපාතිකය අඩුයි. සාමාන්‍ය 9.7 තිබ්බ පොලි අනුපාතිකය බැඳුම් කරේ ඒ වෙලාව. මේ ගනුදෙනුව නිසා පොලි අනුපාතිකය 11.7ට ගියා. එහෙනම් පොලි අනුපාතිකයේ අවදානම් අඩුම තැන්පතුවක පොලි අනුපාතිකය 11.7ට යනවා. එතකොට මොකද වෙන්නේ? ඒට සාපේක්ෂව අනිත් බැංකු ඔක්කොගේම පොලි අනුපාතිකය ඉහළ යනවා. පොලි අනුපාතිකය ඉහළ යාම හේතු කොටගෙන ආණ්ඩුවේ ණය පංගුව වැඩි වෙනවා. පොලි අනුපාතිකය ඉහළ යාම හේතු කොටගෙන භාණ්ඩක මිල ඉහළ යනවා. පොලි අනුපාතිකය ඉහළ යාම හේතු කොටගෙන ගයක් හදන්න යන වියදම ඉහළ යනවා. ඒ නිසා සමස්ත ආර්ථිකයටම බැඳුම් කරේක සිද්ධ වෙන කුඩා උච්චාවචනයක් බලපානවා. ඒ නිසා මේක සමස්ත ආර්ථික දේහයට අවුරුදු 30ක් යනතෙක් අහිතකර ලෙස බලපානවා. ඒ නිසා ගනුදෙනුව සිදු වූ මොහොතේ පාඩුව කෝටි 167ක් වුණාට අවුරුදු 30ක් තිස්සේ මේ ගනුදෙනුව හේතු කොටගෙන බැඳුම් කර වෙළඳපොලේ ඇතිවෙන පොලි අනුපාතිකයේ ඉහළම හේතු කොටගෙන විශාල බලපෑමක් අපේ රටේ ආර්ථිකයට ඇති කරනවා. එහෙනම් දැන් කෝප් වාර්තාව වෙවිලා තිබෙනවා. ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙන මේ වාර්තාවේ මහා බැංකුව අධිපතිවරයා මේ සඳහා මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු කොට ඇති බව. ඒතර කට්ටිය කියන මේ වංචනිකයා කියලා නෑනේ. ඇඟිල්ලෙන් ඇනලා වංචාවක් කියලා කියන්න ඕනද? නෑ. කෝප් සභාවට එහෙම අයිතියක් නෑ. කෝප් සභාව නිරීක්ෂණයක් ඉදිරිපත් කරන්න. මේ ගනුදෙනුව සිදුවෙච්ච ආකාර දිහා බලපුවාම ඒක පරීක්ෂා කරලා බලපුවාම ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා මෙම ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීමක් සහ බලපෑමක් සිදු වී ඇති බව. ඒක නඩුවක් නෙවෙයි හොඳේ. කෝප් සභාවට නඩුව අහන්න බලේ නෑ. ඒක තමයි ඒක ලියන්නේ. ඊට වඩා මොකද ලියන්න ඕන අර්ජුන මහේන්ද්‍රන් ගැන? ඔහුගේ බලපෑමක් තියෙනවා. එඳ පරීක්ෂණයක් කරන්න. එතකොට ඔහු වරදකරුවෙක් කියලා හිරේ යන්න එච්චරයි තියෙන්නේ. මේක තමයි කෝප් සභාව ලියන විදිය. ඒක දන්නේ නැතු මහතුරු කෙනෙක් වංචනිකය කියලා නෑනේ. මීට වඩා හොරා කියලා කියන්න ඕනේ මීට වඩා. ඒ විතරක් නෙවෙයි කියනවා. මොහුගේ මේ මැදිහත් වීම හේතු කොටගෙන ඔහු පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. තාම මොකද කියන්නේ? ඒ විතරක් නෙවෙයි. ඔහුගේ බෑනාගේ සමාගම අයිති ලෙස ලාභ ලබලා තිබෙනවා. කෝප් සභාවට පෞද්ගලික සමාගම් පිළිබඳව හොයන්න අයිතියක් නැහැ. කෝප් සභාවට තියෙන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ මණ්ඩල සංස්ථා පිළිබඳ ඒ කියන්නේ අධිකාරී නේද? ගුවන් සේවා අධිකාරිය, තෙල් සංස්ථාව, වරාය අධිකාරිය, දෙපාර්තමේන්තු මේ පළාත් පාලන ආයතන, දිසාපති කාර්යාල, උපදිසාපති කාර්යාල, ඔය AG ඔෆිස් ඒව පිළිබඳව හොයන්න තියෙන්නේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට ව්‍යවස්ථාපිත රාජ්‍ය මණ්ඩල සහ ආයතන පිළිබඳ හිවීමේ බලය තමයි තියෙන්නේ කෝප් සභාවට. ඒ නිසා කෝප් සභාවට තියෙන මහා බැංකුව ගැන හොයන්න. කෝප් සභාවට බලයක් නැහැ. පර්පචුවල් ගැන හොයන්න. පුද්ගලික සමාගම ගැන හොයන්න අයිතියක් නැහැ. කිසි ලේඛනයක් පර්පචුවල් එකෙන් ගෙන්න ගන්න බෑ. ඒ නිසා මොකද්ද කියන්නේ? මේ ගනුදෙනුව සිද්ධ වූ ආකාරය අනුව එක් පෞද්ගලික සමාගමක් පර්පචුවල් සමාගම අහිතකර ලාභයක් ලබා ඇති බව පේනවා. ඒතර අපිට කියන්න පුළුවන්. කෝප් එකට මේ පර්පචුවල් එකේ ගිණුම් වාර්තා ගෙන්න ගන්න, පර්පචුවල් එකේ ලියුම් ගෙන්න ගන්න කෝප් එකට අයිතියක් නෑ මතක තබා ගන්න. ඔවුන් කියන මොකද්ද? කෝප් සභාව විසින් කියනවා මෙම ගනුදෙනුවේදී එක් සමාගමක්, ඒ කියන්නේ පර්පචුවල් සමාගම අයථා ලාභයක් උපයාගෙන ඇති බව පෙන්눔 කරනවා. ඒ නිසා ඌ ගැන හොයන්න. ඒක හොයන්න පුළුවන් FCID එකට. ඒක හොයන්න පුළුවන් ඒ කියන්නේ මුදල් විසුද්ධිකරණ පනත යටතේ. ඒක හොයන්න පුළුවන් මේ මහ බැංකුවට. උත්තරය අපිට කියන්න තියෙනවා. අපිට කියන්න දෙයක්. දැන් මම දැක අජිත් පෙරේරා කියනවා මේ පර්පචුවල් හැම ගහන්න කතා කරන්නේ නෑනේ. ඒගොල්ලෝ ඔක්කොම try කරේ මොකද දන්නද? පර්පචුවල් හැම ගාලා අර්ජුනව බේරන්න. නෑ. පර්පචුවල් හැම ගහන්න අයිතියක් කෝප් එකට නෑ.
කෝප් එකට තියෙන නිශ්චිත අයිතිය තමයි මහ බැංකුවේ ක්‍රියාවලිය පරීක්ෂාවට භාජනය කරන්න. එයින් අයථා ලබලා තිබුණා පෞද්ගලික සමාගමක්. ඒක බැලු බැලමට පේනවා. ඒ සමාගම පිළිබඳ හොයන්න තියෙන අනිත් රජයේ ආයතන. ඒක මහ බැංකුවෙන් ඒක හොයන්න පුළුවන්. ඒක අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවෙන් හොයන්න පුළුවන්. ඒක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙන් හොයන්න පුළුවන්. ඒවට විතරයි පෞද්ගලික සමාගම් අයථා ලාභ උපයා තිබෙනවාද කියලා මුදල් විසුද්ධිකරණයට පනත යටතේ පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්කම තිබෙනවා. උත්තරේ දෙන්න. ඒ නිසා හරියට වැඩේ කරලා ඊට පස්සේ කියනවා කො රනිල් කියන නම නෑනේ. නෑ ඒගොල්ලෝ උත්සාහ කරේ ඒකට. ඒගොල්ලෝ උත්සාහ කරේ ඒ කියන්නේ මේ වෙන්දේසි කියන්නේ මහ බැංකු අධිපතිවරයා දීපු කට උත්තරයක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් දුරකථනයෙන් දැනුම් දුන්නා වෙන්දේසි ක්‍රමයට යන්න කියලා. අපි හෙව්වේ එකයි. අග්‍රාමාත්‍යවරයාගේ දුරකථනයෙන් දෙන ඇමතුම් දේව වාක්‍ය නෙවෙයි. ඔහු දෙන ඇමතුමක් නියෝගයක් වෙන්නේ නැහැ. බැඳුම් කර එතෙක් මිලදී ගත්තු ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් ඒක මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලක් ගන්න ලද ක්‍රමවේදයක් වෙන්න ඕන. එහෙම ක්‍රමවේදයක් ඔබ අනුගමනය කරලා නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයාගේ දුරකථන ඇමතුම මත මේ තීරණය ගත්තා කියලා ඔබට හැංගෙන්න බෑ. ඔහු හැංගෙන්නේ නැතුව අග්‍රාමාත්‍යය ඇතුලේ. ඒතකොට අග්‍රාමාත්‍යවරයා කියනවා ආණ්ඩුව ගත්තු ප්‍රතිපත්ති තීරණයක් අපි දැනුම් දුන්නා. ඉතින් ආණ්ඩුවට ප්‍රතිපත්ති තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඉතින් හොරා සුද්ධයි හොරාගේ අම්මත් සුද්ධයි. ඒකනේ කරගන්න ඕනකම තිබ්බේ. අපි ඒවට අහු වෙන්නේ නැහැ මතක තබා ගන්න. සමහර අය කියන මේ රනිල්ගේ නම දැම්මේ නැති එක නෑ දැම්ම නම් ඒකෙන් තමයි සුද්ධ වෙන්නේ. එයි ඒගොල්ලෝ කියන මොකද්ද? අග්‍රාමාත්‍යවරයා විසින් රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්ති මේ තීරණය අර්ජුන මහේන්ද්‍රට දැනුම් දුන්නා. අර්ජුන මහේන්ද්‍රන් ඒ තීරණය මත ගියා. ඒතර අර්ජුන මහේන්ද්‍රනුත් හරි රනිලුත් හරි. අපි ඇල්ලුවේ එතනින් නෙවෙයි. අපි ඇල්ලුවේ කොතනින්ද? නෑ ඔයාට කොයි දීපු නියෝගේ? එයා දීපු දුරකථන අමතම දේව වාක්‍යයක් වෙන්නේ නෑ. මුදල් මණ්ඩලය අනුමැතිය තියෙනවද? ක්‍රමවේදය වෙනස් කරේ කොහොමද? ඒ නිසා ඔයාම තමයි මේතන හොරකමේ මෙතන හොරකමේ ආරම්භක සැලසුම් කරුවා ඔයා. ඔයාට උඩින් සැලසුම් කරුවෙක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ. හැබැයි මෙතන හොරකමේ ඒක අහුවෙන්නේ නෑ. ඔයා ඒක ගිහලා අධිකරණයේදී ඔයා අහුනම කියයි. ඒකනේ අර්ජුන මහේන්ද්‍රන් හරියට ඇහුවොත් අර්ජුන මහේන්ද්‍රන් අධිකරණයේදී කියයි. එතකොට ඕනනම් නේද අර්ජුන මහේන්ද්‍රන් අධිකරණයේදී කියන්න බෑ. ඒ නිසා මේක පිළිබඳ විවිධ අර්ථකථන හදනවා. මේ වැරදි අර්ථකථන. මේ අවබෝධයක් නැතුව මේකේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැතුව මේකේ තියෙන නීතිමය පැත්ත පිළිබඳ අවබෝධයක් නැතුව රනිල්ගේ නම නෑනේ වංචනිකය කියලා නෑනේ පර්පචුවල් දඩුවම් කරන්න නෑනේ එහෙම කරන්න බෑ මේකට. පෞද්ගලික සමාගම පිළිබඳ හැඳින්වීමක් කරලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍ර මේකට මැදිහත් වීම සහ බලපෑමක් කරලා තියෙන බව සඳහන් කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් කතා කළ බව සාක්ෂි සටහන් වල සටහන් කරලා තිබෙනවා. උත්තරය කරන්න පුළුවන්. ඊට වඩා කිසිදු කාර්යයක් මෙතනින් ඔබට යන්න බෑ. මෙතනින් ඔබට යා හැකි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හෝ පරීක්ෂණයේදීත් කළ යුතු තිබෙනවා. මොකද මේ අපිට පරීක්ෂා කිරීම බලය නෑ එතනින් යන්නේ. කෝප් එකට දඬුවම් දීමේ බලයක් නෑ. ඒ නිසා ඒ ක්‍රියාවලිය හරියටම නිශ්චිතව ඉටු කරලා තිබෙන ඉටු කරන්න පුළුවන් උනේ ඇයි? අනෙක් හැමතැනම හොරුන් හැංගෙනකොට කෝප් සභාව ඇතුලේ හොරුන්ට හැංගෙන්න බැරි උනේ ඇයි? අන්න අනෙක් හැම සභාවකම මුලතුන දරන්නේ හොරුන්ගේ ආරක්ෂකයෝ කෝප් එකේ මුලසුන දරන්නේ හොරුන්ට දඬුවම් දීම සඳහා දේශපාලනය කරන අය. ඒක තමයි ඒකේ තියෙන වෙනස. අනෙක් හැම එකකින්ම ආරක්ෂා වෙන්න ඒගොල්ලෝ දන්නවා. බලපෑම් කළා ආරක්ෂා කරන්න පුළුවන්. තර්ජනය කරලා ආරක්ෂා වෙන්න පුළුවන්. ඩීල් දාලා ආරක්ෂා වෙන්න පුළුවන්. මුදල් වියදම් කරලා ආරක්ෂා වෙන්න පුළුවන්. කප්පන් දීලා ආරක්ෂා වෙන්න පුළුවන්. හැබැයි කෝප් සභාවේ සභාපති ධූරය එවැනි කිසිදු වරදාන වරප්‍රසාදයකට යටපත් කරන්න බැරි කෙනෙක් අතේ තමයි බලය තිබෙන්නේ. ඒකයි රහස. හැබැයි කවුරුවත් ඒක ගැන ලියන්න බැලි වෙන්නේ. අනිත් ඒ වගේ යට යනකොට මේකෙන් විතරක් ආවේයි කියලා ලියන්නේ. නේද? දැන් කලිනුත් නේද? දැන් ඔය කෝප් සභාවට සභාපතිවරු මතකද අප්පා? වාර්තා ඉදිරිපත් කරපු දින මතකද? කවුද හිටියේ නැත්තේ? 2008 අවුරුද්ද මතකද මේ රටේ ජනතාව දැනගන්න 2008 අවුරුද්දේ. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවා. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආපු ගමම්ම කෝප් සභාවේ සමාජිකයෙක් අයින් කරලා බැසිල් රාජපක්ෂ ඇවිල්ලා කෝප් සභාවේ වාඩි වුණා. අර පැත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට හොරකම් කරන්න උපදෙස් දෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා සාධාරණීකරණය කරනවා. එහෙමයි බැසිල් රාජපක්ෂ හැසුරුනේ.
එක වෙලාවකදී බැසිල් රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව මාසා බැසිල් රාජපක්ෂ අතර වාග් සංග්‍රාමයක් ගියා. යමර තර්ජනය කරා. නැගිටලා අතපය දික් කරන්න හැදුවා. පිස්ස කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ. අපි එකයි යාට කිව්වේ. දඟලනවා, කෑ ගහනවා, අර නේද අර නිකන් මේ බෙලෙක්ක සූරනවා වගේ දරාගෙන ඉන්න බෑ ඒ සද්දි. අර නිකන් ටින් එකක් සූරනකොට එනවනේ අමුතු සද්දය. ඒ වගේ සද්දකින් එනවා. හරිද? අපි කිව්වා 2004 මේ පාර්ලිමේන්තුව තෝරාගන්නකට ඔයා රටෙත් නෑ. අපි කුරුණෑගලෙන් ඡන්දෙ ඉල්ලලා ජනතාවගෙන් වැඩිම අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නේ. ඔයා වාඩි වෙලා ඉන්නේ අන්නොර කියලා මුස්ලිම් മന്ത്രിවරයෙක් අක්මාව දිය වෙලා මැරුණා. එයාගේ නෝනට පුළුවන් වුණා නම් බොන්න නැතුව එයා වළක්ව ගන්න බැසිල් පාර්ලිමේන්තුවෙත් නෑ කිව්වා. මේ මූණට කියලා තින්නේ. අන්නොර මියගෙන නැත්නම් බැසිල් පාර්ලිමේන්තුවෙත් නෑ. අන්නොර වකුගඩු නාමල් දන්නෝනේ මොකක් කොහොමද මිය ගියේ කියන වකුගඩු දිය වෙලා නීතිඥ මහත්තයෙක් එතුමා මිය ගියා. ඉතින් නෝනා බීම වළක්ව ගත්තා බැසිල් පාර්ලිමේන්තුවේ නේ. අපි එහෙමයි හැප්පිලා තියෙන්නේ. නිසා එදා කෝප් සභාව මොකද කරේ? මුළු මනිම වංචා යට ගැහුවා. බැසිල් රාජපක්ෂ ලැබිලා බලන්න മന്ത്രി වෙලා පළවෙනි දවසේ. ඊළඟ දවසේ කෝප් එකේ වාඩි වෙන්න සමාජිකයෙක් අයින් කරලා. එහෙමයි ඒවා හැසිරෙව්වේ. අද කෝප් එක ගැන පැමිණිය අරයි යනවා. කවුද? කෙහෙලිය රඹුක්වැල්ල. මහින්දානන්ද අලුත්ගමගේ. අම්මපා හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමිය හිටියනම් බයිබර් එකේ නතර කරගන්න හාදියු ටික. ඊටු කට උත්තර ටික ගන්න. දැන් කවුද මේ වංචාවේ දූෂණේ පීතෘවරු අද වංචාව දූෂණයට එරව හඬ නගන්න බවට පත් වෙමින් ඉනවා. දැන් කෝප් එකේ ගනුදෙනුවත් ඒ වංචනිකයටත් ඒ රනිල් වික්‍රමසිංහගේ සබඳතාවයටත් ඒ ආරක්ෂා කරන්නන්ටත් දඬුවම් ලබා දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අරගල කරනවා, සටන් කරනවා. ඒකේ සුජාත අයිතියක් අපිට තිබෙනවා. ඒකේ සුජාත අයිතිය අපිට තිබෙන්නේ. ඒක මේ කෙහෙලියට මහින්දානන්දට බැසිල් රාජපක්ෂට මහින්ද රාජපක්ෂට නාමල්ට හොරු රැළට දැන් මේ පරීක්ෂණ දියත් කරන්න ඕනේ ඔක්කොට මෙරහිව. ඒකයි තියෙන්නේ. මේ කෝප් වාර්තාව විතරක් නෙවෙයි අගෝස්තු මාසේ 9 වෙනිදා ඉදිරිපත් කළාද පළවෙනි වාර්තාව. එයා ලංකේගේ පාඩුව කෝටි 10200යි. හෙගින් ගිවිසුම් පාඩුව කෝටි 1020යි. මේ ගණතුරු පිළිබඳ ඔක්කො කට අරිනවා. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අද වංචනිකයන් දූෂිතයන් අද දූෂිතයන්ට රේව හඬ නගන පෙරමුණක් බවට පත් වෙන්න පටන් අරගෙන තිබෙනවා. අම්මේ මම දැක්කයි තිස්ස විතරන මහත්තයාගේ සද්ද රූපවාහිනියේ. මේ වචන 3-4ක් එකට ශබ්ද කරලා කියා ගන්න බැරුව හිටපු කට්ටිය. හොරකම් කරනකොට හොරු වස්සේ läගලා හිටපු කණ්ඩායම්. අද ඇවිල්ලා මා හොරකම් ගැන දේශනා දෙන්න පටන් ගන්නවා. හැමදාමත් මේක තමයි සිද්ධ වෙන්නේ. එක හොරු කණ්ඩායමක් ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ඒ හොරකම් ගැන උණුසුම තියෙනවා. ඊළඟ හොරු කණ්ඩායම හොරකම් කරනකොට අනිත් හොරු කණ්ඩායම ඒ හොරුන්ට විරුද්ධ බයින. බැලලා ඊළඟ හොරු කණ්ඩායමෙන්. හැමදාමත් උනේ හොරු වෙනුවට අලුත් හොරු ආපු එක. දැන් හිටපු දූෂිතයන් කල්පනා කරනවා මේ දූෂිතයන්ට එරෙහිව දූෂිත විරෝධී කොඩි අරගෙන ඊළඟ එන්න පුළුවන් වෙයි කියලා. නෑ. අපි බලය හදන්නේ කොතෙන්ද? අලුත් හොරුත් පැරණි හොරුත් දෙදෙනාටම දඬුවම් ලබා දීම සඳහා තමයි මේ අරගලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ. අපි ජනාධිපතිවරයාට කියන්නේ ඔබ තේරුම් ගන්න ඕනකම තිබෙනවා ඔබ බලයට පත් කරලා ජනවරම මොකද්ද කියලා. මොකද්ද ජනවරම? දූෂිතෙන්ට දඬුවම් ලබා දීමේ ජනවරම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දුන්නේ. හැබැයි මොකද්ද කරන්න තියෙන්නේ? අල්ලසෝ දූෂිත කොමිසම සභාවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට තර්ජන ඉල්ල කරමින් තිබෙනවා. එදා අල්ලසෝ දූෂිත කොමිසම සභාවට විශාල ප්‍රහාරයක් එල්ල කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඩෝන් ගියේ මොකටද? මොකද ඩෝන් ගියේ? අර නාවික හමුදාපතිතුරු 3 දෙනා ගෙනාවට. මං 3 දෙනා ගෙන කිව්වනේ. ඉතින් ගෙනියන්න ඕනේ නැද්ද? ගෙනියන්න ඕනේ නැද්ද? අපේ රටේ හමුදාවේ 1,90,000ක් ඉන්නවා. හැබැයි මේ 1,90,000 ඇතුලේ රාජපක්ෂගේ දූෂිත වලව්වේ වලල්ලේ 100ක්වත් නැහැ. මත තබා ගන්න. එනිසා අපේ රටේ හමුදාවට ගෞරවයක් හැදෙන්න ඕන නම් අපේ රටේ හමුදාව පිරිසුදු හමුදාවක් බවට පත් කරන්න ඕන නම් ඒගොල්ලන්ට ඕන අපිට නෙමෙයි ඒගොල්ලන්ට ඕන. හරිද?
මේ දූෂිතයන් ඉලිදරව්කට දඬුවම් ලබා දිය යුතු නැත්තේ? රාජ්‍ය සේවය දැන් පෞගේ කාලේ සටනකේම රාජ්‍ය සේවකයන් ගෙනියනවා. කවුද එහෙම ගෙනිච්ච මට කියන්න? කවුද ගෙනිච්චේ? ගාමිණී සෙනරත් ගෙනියන්න ඕන. එයා ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා තමයි. හැබැයි ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියාගේ ලැබෙන වැටුපෙන් අර කොළඹ හතේ තට්ටු තුනේ ගෙවල් හදා දඩි ගෙවල් බලන්න ගිහලා හොඳ තට්ටු තුන කිව්වට හරියන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ ඩොළුවේ මැවෙන්නේ. ඉතින් බලන්න ගිහලා. එම් ගෙවල් හදා ගන්න පුළුවන්. දේපල ගාමිණී සෙනරත්ගේ දේපල පෙද CID එකට බාර දීලා තියෙනවානේ ලැයිස්තුවම. ගාමිණී සෙනරත්ගේ දේපල කො එක පරීක්ෂණය. ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්වරයා හිටියා. සිල්රති බෙදනකොට මිලියන 600යි. සිල්රති බෙදනකොට මිලියන 600යි ගනුදෙනුව. හැබැයි එක දවසක් රිමාන්ඩ් උනේ නෑනේ. කොහොමද එම සිද්ධ වෙන්නේ? ඉන්දර ආරක්ෂක අමාත්‍යාංශ අතරේ ලේකම් දමයන්ති ජයරත්න එවන් ගාඩ් එකේ යා තමයි ගිවිසුම ඔක්කොම සංකරේ. අන්තිමට මොකද කරේ? වජිර අබේවර්ධන තමන්ගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වජිර අබේවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මුරිය කරගත්තා. මේ දූෂණ පිළිබඳ චෝදනා එල්ලවලා තිබෙනවා. වජිර අබේවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් කරනවා. අමාත්‍යාංශ ලේකම්තුමා ඇවිල්ලා කියනවා එහෙම මේ හොරකම් කියලා කිව්වට අපි දන්නේ නැනේ බබා. ඒගොල්ලෝ දූෂිතයන්ගේ ආරක්ෂකයෝ මත තබා ගන්න. ඒ අතිරේක ලේකම් මුරිය හැටියට පත් කරගත්ත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. සති දෙකක රට ගියා. දරරතු නිවේදනය දානවා. මේ අතේ හිටපු කුරුල්ලා. කිරිල්ලි කුරුල්ලා කිව්වා. දැන් අද ඇයි මේ රාජ්‍ය නිලධාරීන් 14ක් ඉන්නවා මතක තබා ගන්න. 14ක් ඉන්නවා. 2400කට ආසන්න ප්‍රමාණයක් වන සිවිල් සර්විස් එකේ පරිපාලන සේවයේ 100කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි රාජපක්ෂගේ දූෂිත වලල්ලේ ඉන්නේ. ව්‍යාපාරිකයින් අපේ රටේ සුද්ධ ව්‍යාපාරිකයින් ඉන්නවා. ඒගොල්ලෝ කර්මාන්ත කරනවා. ඒගොල්ලෝ සේවකයන්ට රැකියාව දෙනවා. රටේ නිෂ්පාදනයට දායක වෙනවා. ඒගොල්ලෝ අපේ රටේ පිරිසිදු ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවා. අපි ඒගොල්ලෝ ගැන නෙවෙයි මේ කියන්නේ. හැබැයි දූෂිත ව්‍යාපාරිකයෝ ටිකක් ඉන්නවා අපේ රටේ. හැම ආණ්ඩුවක් කෙනකොටම වලල්ල බෙද ගන්නවා ගිහිල්ලා. තිරුනඩේෂන් තමයි බැසිල් රාජපක්ෂගේ සියලු ගනුදෙනු පිටපස්සේ හිටියේ තිරුනඩේෂන්. නිරූපමා රාජපක්ෂගේ මහත්තයා. හැබැයි ජනවාරි මාස 8 වෙනිදා පාන්දර 3ට ජනාධිපති බන්දරයට යන රනිල් වික්‍රමසිංහ මහත්තයා. කාත් එක්කද ගියේ? තිරුනඩේෂන් එක්ක. මේ රෑ පාන්දර 3 තාම ආණ්ඩුව පිටවල තිරුනඩේෂන් රනිල් එක්ක යනවා. අපි එක වෙලාව රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා අපි දන්නවා ඔබතුමත් එක්ක එකට කාර් එකේ නැගලා තමයි තිරුනඩේෂන් ජනවාරි මාස 8 වෙනිදා පාන්දර 3ට අරලියගහ මන්දිරයට ගියේ කියලා. එතකොට එතුමා කිව්වා එක කාර් එකේ නෙමෙයි කාර් දෙකේ ගියේ කියලා. අම්මපා. හරි කාර් දෙකේ ගියේ කිව්වා. ඉතින් ගියේ තිරුනඩේෂන් එක. නේද? ඉතින් ඒගොල්ලෝ අර්ජුන ඇලෝසියස්ලා මොකද්ද හදලා තියෙන කර්මාන්තේ? මොකද්ද දරුවන්ට දීලා තියෙන රස්සාව? මොකද්ද කොච්චර ප්‍රමාණයට ආණ්ඩුවට දීලා තියෙන බදු? මොකද බැදුම් කර ගනුදෙනු බදු වලින් නිදහස්. බද්දක්වත් ගහන්නේ ඒකට. හැබැයි ගිය අවුරුද්දේ ලාභය කෝටි 520යි. දවසක ලාභය ලක්ෂ 137යි. දවසක ලාභය ලක්ෂ 137යි. 20යි 10 කාමරයක සේවකයන් 10ක් 15ක් තියාගෙන කෝටි 520ක අවුරුද්දකට ලාභ ලබනවා. දූෂිත ව්‍යාපාරිකයන් නෙවෙයිද? සමහර ටීවී නාලිකා අයිතිකාරයෝ හෝටල් ගත්තු විදිය, දේපල ගත්තු විදිය, කොටස් වන්ද පොලේ දාපු ඩීල් තමුන්වන්සලා දැනගන්න මේ රටේ. ඒ නිසා දූෂිත ව්‍යාපාර කල්ලියක් ඉන්නවා. දූෂිත හමුදාවේ පිරිසක් ඉන්නවා. දූෂිත ව්‍යාපාර කල්ලියක් ඉන්නවා. දූෂිත රාජ්‍ය නිලධාරීන් කල්ලියක් ඉන්නවා. දූෂිත පොලිසිය පිරිසක් ඉන්නවා. දූෂිත පිරිසක්. ඉතා 80000ක් වන පොලිසියේ 100කටත් අඩුයි. ඉතින් මේ වලල්ලක් හදාගෙන තියෙන දූෂිත වලල්ලක් තිබෙනවා. මේ දූෂිත වලල්ල තමයි මේ පාලනයේ සහ පාලක ආරක්ෂා කරන්නේ. හැමදාමත් මේ දූෂිත කල්ලිය මොකද කරන්නේ? මාධ්‍ය බලය උපයෝග කරගෙන ඡන්දයක් ආපුවම මේගොල්ලන්ට ආවඩන පැති දෙක බෙදිලා. ඡන්දයක් ආපුවට සල්ලි පොම්ප කරනවා. පාතාලය දෙනවා. වාහන දෙනවා. අරක්කු දෙනවා. දිලා මේ දූෂිත කල්ලිය තමයි අද අපේ රටේ පාලකයෝ හදන්නේ. පාලකයෝ වටන්නේ පාලකයෝ හදන්නේ අද ওই දූෂිත කල්ලිය. ඒ නිසා දූෂිත කල්ලිය ගොඩනගන පාලනයක් වෙනුවට ජනතාව ගොඩනගන පාලනයක් වෙනුවෙන් අපි අරගල කරන්න ඕන.
එදා මේ දූෂිතයන්ට එරෙහිව සටන තවදුරටත් ශක්තිමත් කළා තීව්‍ර කරලා ඉස්සරහට ගන්න ඕනකම තිබෙනවා. ශක්තිමත් කරලා තීව්‍ර කරලා මේක ඉස්සරහට ගන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ මෙච්චරයි. මේ රටේ මහජනයාගේ ධනය අපේ දරුවට ඉස්කෝලේ පහසුකම් ටික දෙන්න තිබුණු ධනය, ඉස්පිරිතාලේ බෙහෙත් ටික දෙන්න තිබුණු ධනය, අර වකුගඩුවෙන් පෙළෙන රෝගීන්ට පිරිසිදු වතුර ටිකක් දෙන්න තිබුණු ධනය, අපේ ගොවි ජනතාවගේ වී ටික සාධාරණ මිලකට ගන්න තිබුණු ධනය, අපේ දරුවන්ට රැකියාවක් දෙන්න කර්මාන්ත හදන්න තිබුණු ධනය දූෂිත වලල්ලක් විසින්, පරපෝෂිත වලල්ලක් විසින් මහා පරිමාණ ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබෙනවා. එනිසා මේ දූෂිතයන්ට එරෙහිව සටනක් තිබෙනවා. ඒ සටනේ අනුලංඝනීය අයිතිය, අත් නොහැරිය හැකි අයිතිය, ඒට අනන්‍ය වූ අයිතිය, සුද්ධ වූ අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ වටා ගොඩනගෙන ජනතා බලවේගයන්ට විතරයි. කුඩා ඒ සද්ද දාපුවයි. හැබැයි අපි එකතු කරන්න ඕනේ මේ දූෂණයට එරෙහිව. ඒතර කියන්න පුළුවන් සහෝදරයා ඉතින් ඕගොල්ලෝ තාපුවම දූෂිත වලල්ල එයිද? අපි එක සහතිකයක් දෙනවා. මේ රටේ ධනෙ තියන අය බය වෙන්න එපා. ඒකට බය වෙන්න එපා. පිරිසිදුව ධනෙ එක්රැස් කරගෙන තියන අය බය වෙන්න එපා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා බය වෙන්න ඕන. නාමල් බය වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ටික ටික බය වෙන්න ඕන. රවි කරුණානායක කොහොමද බය වෙන්න ඕන? මේ කාලේ නෙවෙයි ඒ කාලෙත් බය වෙන්න ඕන. මේ රටේ පිරිසිදු ධනෙ තියන අය බය වී තුනේ. අපි ඉතාමත් වැදගත් විනිවිද භාවයෙන් පෙනෙන පරීක්ෂණ ක්‍රියාවලියක් පටන් ගන්න. අපිට මේ කිසිවෙක් සමග පුද්ගලික වෛරයක් නැහැ. ඔහු සුදු වීමේ කෝපය නෙවෙයි අපිට තිබෙන්නේ. ඔහු ලොකු වීමේ කෝපය නෙවෙයි අපිට තිබෙන්නේ. රාජපක්ෂගේ පුතා නාමල් වීමේ කෝපය නෙවෙයි අපිට තිබෙන්නේ. අපිට ඒව නැහැ. අපි හැනෙක් දේශපාලන ව්‍යාපාරයකට වඩා අපේ ව්‍යාපාරයේ මිනිස් උසස්. ඉතාමත් උසස්. අපිට පුද්ගලික නෝක්කාඩුකම්, පුද්ගලික අමනාපකම් ඒවා අපේ දේශපාලනත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට පයට පෑයකට දූවිල්ලක් තරම්වත් පෞද්ගලික අමනාපකම්, පෞද්ගලික ගැටුම් අපි උපයෝග කරගන්නේ නැහැ. හැබැයි අපිට තියෙන ප්‍රතිපත්තිමේ ගැටුම්. අපි මේ රටේ හැමදාම මහජනයාගේ පැත්තේ හිටගත්තු දේශපාලන ව්‍යාපාරේ. අපේ ගැටුම තිබෙන්නේ අපි නියෝජනය කරන්නේ මහජනයාගේ පැත්ත. ගැටුම තිබෙන්නේ මහජනයාගේ වමනාවන්ට එරෙහි වූ පුද්ගලයන් එක්ක. ඒතර අපිට තියෙනවා දේශපාලන ගැටුමක්. ඒ නිසා මේ අත්පත් කරගන්න ධනය ඉතාමත් පිරිසුදු විනිවිද භාවයකින් යුතුව මම එකක් සහතික කරනවා. ඒ කිසිදු ස්ථානයක ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව යම් අදහසක් කවදා හෝ ප්‍රකාශ කරපු කෙනෙක් නොහිටින්න පුළුවන්. හැබැයි මේ රටේ හොඳ මහත්තුරු ඉන්නවා. අපි දන්න හොඳ මහත්තුරු ඉන්න බව. පොලිසියේ ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි මහත්තයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි මහත්තයා විශ්‍රාම ගියපු දවසකට මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණ පිළිබඳව තබන ලද ලොක් සටහන් රටට ප්‍රකාශ කරන්න කියලා. තාජුදීන්ගේ ඝාතනය පිළිබඳව, ලසන්තගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ කරන් යනකොට ඇති එන දුරකථන වල ලොක් සටහන් තබා ගන්න. ඒ හැම ලොක් සටහනක්ම ඔබ පුළුවන් නම් විශ්‍රාම ගියපු දවසට එළියට දාන්න. මේ පරීක්ෂණ වලට බාධා කරේ කවුද කියලා මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. දුරකථන ආවේ කාගෙන්ද? කතා කරේ කවුද? කිව්වේ මොනවද? මේක වැද සිද්ධ වෙමින් තියෙන්නේ. ඒකත් සිද්ධ වෙමින්. ඒ හොඳ මහතුරු ඉන්නවා. මොකද හොඳ කෙනෙක් වෙන්න JVPම වෙන්න ඕනේ නෑ. JVP ඉන්නේ හොඳ අය, අනිත් අය නරක අය නෙවෙයි. JVP ඉන්නේ හොඳ අය. හැබැයි JVPෙන් පිටස්තරත් හොඳ බොහෝ අය ඉන්නවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ ඉන්නවා. අල්ලස්ව දූෂණ කොමිසම සභාවේ ඉන්නවා. රාජ්‍ය සේවයේ ඉන්නවා. පොලිසියේ ඉන්නවා. හමුදාවේ ඉන්නවා. ඉතාමත් හොඳ මහතුරුන් මේ රට ගැන කැක්කුමක් වමනාවක් තියෙනවා. අපි යන්නේ මහතුරුන්ගෙන් සැදුම්ලත් යාන්ත්‍රණයක් හදනවා.
ඒ යාන්ත්‍රණය අරන් මේ හැම කෙනාගේම දීපල ඉතාමත් පැහැදිලි විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂාවට භාජනය කරනවා. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයා එයාට අවිලා කියන්න පුළුවන් ඔරුතොට බිල්ඩින් එක ඔයා ඇදුවේ කොහොමද කියලා. එයාට අවිලා කියන්න පුළුවන් බ්‍රවුන් සිල් වල ඉඩම ගත්තේ කොහොමද කියලා. එයාට අවිලා කියන්න පුළුවන් කලගෙඩියේ නේ බිල්ඩින් එක ගෙවල් හැදුවේ කොහොමද කියලා. ඒවා හරියට ඔප්පු කරන්න උනොත් තියාගන්න කියන. හැබැයි හරියට ඔප්පු කරන්න බැරි කිසිවක් ඒ අයතේ තියාගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ සියල්ල මේ රටේ මහජනයට අයිති දේපල ඒ යලි ලබා ගත යුතුයි. ගන්න ඕනේ නැද්ද? අපි අහන්නේ තමුන්වන්සලෙන් ගන්න ඕනේ නැද්ද? මේ රටේ මහජනගේ දේපල අපේ රට කෝටි දසලක්ෂ 50000ක ණයකරුව බවට පත් වෙලා අපේ රට හිඟන තත්ත්වයට ඇද දාලා කුසකර්මාන්තේ අයවැයෙන් මුදල් කපනවා, අධ්‍යාපනයේ මුදල් කපනවා, සෞඛ්‍යයෙන් මුදල් කපනවා, ජනතාවගේ එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන බැරි තරමට බතු ගහනවා. හැබැයි ධනෙ ඊට අතලොස්සක් මත සංකේන්ද්‍රණය වෙනවා. අතලොස්සක් එක්රස් කරගන්නවා. ජනතාව හාමතේ වේලි වේලි ඉන්නවා. බෙහෙතක් ගන්න නැතුව ලෙඩ ඇඳේ ඉන්නවා. රස්සාවක් නැතුව කාලකන්ණි වෙමින් ඉන්නවා. ඉස්පිරිතාලේ බෙහෙත් නැතුව අඬ අඬ ඉන්නවා. ජනතාව වැළපෙනවා. ඊට අතලොස්සක් මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා. ගන්න ඕන නැද්ද ධනෙ? ගන්න ඕන නැද්ද ධනෙ? ඒ ධනය ගන්න පුළුවන් එක පිරිසුදු අතයි මේ රටේ තිබෙන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. තවත් මැනලා බලන්න, තවත් කිරලා බලන්න අවස්ථාවක් නැහැ මේ රටේ. මේ රටේ වංචාවට තිත තියෙනවා වගේම සාහතික වශයෙන් අපි මේ රටේ දූෂණය නතර කරනවා. සාහතික වශයෙන් දූෂිතයන්ට දඬුවම් දෙනවා. දූෂණය කරලාද දීපල ජල්ලි මහ ජනතාව මත අත් කරලා දෙනවා. මේ රට ගොඩ ගන්න ඒ මහා ධන උල්පතක් එතනම තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ ගමන යන්න ඕන. දූෂිතයන්ට එරෙහිව විවිධ කණ්ඩායම් එරෙහිව තිබෙන පොදු මධ්‍යස්ථානයකට එන්න ඕන. හැබැයි දූෂණයට එරෙහිව පමණක් නතර කිරීමේ ගමනක් නෙවෙයි. මෙය මේ රට අලුත් පාලනයක් ගොඩනැගීමේ දිශාවට පරිවර්තනය කිරීම සඳහා වූ ගමනකටම ජනතාව අවතීර්ණ විය යුතුයි. ඒ සඳහා ලොකු කාර්යයක් අපිට තිබෙනවා. අපි ඒකට අත ගහලා තියෙන්නේ. අපි 2020 දී මේ රටේ බලය ගන්න පුළුවන් ජනතා ව්‍යාපාරය අපි හදනවා. අපි හැප්පෙන්න පුළුවන් ව්‍යාපාරය හදනවා. බලය ගැනීමට සුදුසුකම් තිබෙන ව්‍යාපාරය හදනවා. බලය ලබා දීම නොදීම ජනතාවගේ වැඩ. හැබැයි අපි බලය ලබා ගැනීමට සූදානම් වෙන ව්‍යාපාරය හදනවා. ජනතාවට තීන්දුව ගන්න පුළුවන් අපිට බලය දෙනව නැද්ද කියලා. හැබැයි අපි මොකද කරන්නේ? අපි මේ තියෙන තත්ත්වය අනුව ජනතාවට බලය ලබා දෙන්න කිව්වට අපි බලය ගන්න සූදානම් වෙච්ච ව්‍යාපාරයක් නෙමෙයි. හැබැයි අපේ අභියෝගයක් තිබෙනවා. අපි හදනවා බලය ගැනීමට සූදානම් වෙන ව්‍යාපාරය. හරියටම තේරුම් ගන්න. 2020 බලය ගන්නව නෙමෙයි මේ කියන්නේ. අපිට තියෙන බලය අපි බලය ජනතාව දෙනවද නැද්ද? ඒක ජනතාවගේ අතේ. අපි අතේ තියෙන මොකද්ද? බලය ගැනීමට සූදානම් ව්‍යාපාරය හදන එක. ඒක තමයි ව්‍යාපාරක වගකීම. බලය ලබා දෙනව නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව. නැත්නම් මම දැන් සමහර ළම ජීවිත 2020 බලය ගන්න නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. හොඳින් තේරුම් ගන්න. මේ හරි පැහැදිලි මේ කියන්නේ 2020 දී බලය ලබා ගැනීමට සූදානම් ව්‍යාපාරය අපි හදනවා. ජනතාවට තීරණය කරන්න පුළුවන්. ඒ ව්‍යාපාරයට බලය දෙනවද? වෙන කාටවත් බලය දෙනවද? මොකද බලය ලබා දීම තීරණය කරන්නේ ජනතාව. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කරන්නේ බලය ලබා ගැනීමට සූදානම් වෙන ව්‍යාපාරය හදන එක. අපි ඒකට අත තියලා තියෙන්නේ. ඒකට අත තියලා තියෙන්නේ. ඒක වැඩ ගණනාවක් අපි දැන් සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා අපිට පැන නගින හැම එකක්ම සමහර දේවල් අපෙන් අත්හැරෙනවා. සමහර දේවල් වලට වේගවත් මදි. සමහර දේවල් වලට වේගවත් අපි ඒක පිළිගන්නවා. සමහරව අපිට ඒ වේගෙන් අල්ලගන්න බැරි වෙලා තිබෙනවා. සමහරව අපෙන් අත්හැරෙනවා. ඒක අපි පිළිගන්නවා. මොකද අපි දේශපාලන ව්‍යාපාරයක් අපි සජීවී මිනිස්සුන්ගෙන් හැදලා තිබෙන්නේ. සියල්ලම පරිපූර්ණත්වයෙන් අපි කරලා නැහැ. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපි කියනවා මේ සටන ජයග්‍රහණය කිරීම සඳහා මේ එක්රැස් වී තිබෙන හැම දිනාටම කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය වෙනුවෙන් හැම දිනාටම එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.